රටේ ඉන්න දුවදරුවන් වෙනුවෙන් පවත්වන මෙම සම්මන්ත්‍රමාලාවෙන් අපි අපේක්ෂා කරන්නේ කිසියම් උපකාරයක් ඔබගේ විභාගය වෙනුවෙන් ලබා දීමයි. ඉතින් ඒ සඳහා මා නැවතත් ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය කේ.බී. ජයවර්ධන මැතිතුන්ට මෙවැනි සත්කාරයක් අධ්‍යාපනික සත්කාරයක් සිදු කරන්න පුරෝගාමීත්වය ගැනීම වෙනුවෙන්. හොඳයි. දැන් ඔයගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. තියෙනවා නම් ඕනම ගැටලුවක් අහන්න, කතා කරන්න. මේක විශ්වවිද්‍යාලයෙන් කරන දෙයක් කියලා අසීමිතව බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මම මීට කලින් අවස්ථාවකත් සම්බන්ධ වුණා. දැන් ඊයේත් අපේ ආචාර්යවරයෙක් සිංහල සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට දේශනයක් කරා. දැන් ඇත්තටම අපි විභාගය කොහොමද ජය ගන්න, විභාගයට ලකුණු ගන්න ක්‍රම ගැනත් කතා කරමින් යා යුතුයි. එහිදී ඔයගොල්ලන්ට මීට පෙර දේශනයේදී මම රචනා සම්බන්ධයෙන් කතා කරා. මම හිතනවා ඒකේ හිටපු අය ඉන්නවද? ඉන්නවනම් චුට්ටක් අත උස්සන්නකෝ බලන්න. එහෙම ඉන්නවනම් නේද? එහෙම කවුරුත් නැද්ද? අපි රචනා දේශනයත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයගලන්ට YouTube එකේ ඉදිරියේදී බලන්න පුළුවන්. අපි අනුමාන රචනා මේ කාලේ එන්න පුළුවන් රචනා මොනවද? මේ රචනා ලකුණු 25 ගැනීමේ ගන්නේ කොහොමද කියන කරුණු කාරණා ගැන සාකච්ඡාවක් කරා. හොඳයි. අද අපි කතා කරන්නේ සිංහල පේපර් එකේ වැදගත් තවත් ප්‍රායෝගික ලේඛනයක් වන සාරාංශකරණය සහ අවබෝධය කියන කොටස් කිහිපය. ඒක මෙවැනි ඒවා කතා කිරීමේ ප්‍රධානම අරමුණ තමයි දරුවනේ අපිට ලකුණු ලබා ගැනීම. ඒ කියන්නේ පාඩම් නොකර උද්දෘත පාඩම් නොකර එවලේ ගිහිල්ලා ලකුණු ගන්න තියෙන ප්‍රශ්න තමයි මේ ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න. එතකොට ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට සූදානම් ඇති අනිත් විචාර ප්‍රශ්න වලට ඒවත් එක්ක ඔයගොල්ලොන්ට පාඩම් නොකර එවලේ ගිහිල්ලා ලකුණු දැන් රචනාවට 25ක් නේද? සාරාංශය ඊට පස්සේ අවබෝධය විශාල ලකුණු ප්‍රමාණයක් එකතු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කෙරෙහි අවධානය යොමු නොකොට සිටීම නිසා ඒ වලින් ලකුණු මගහැරෙනවා. නිසා මම මේ කියන්නේ පාඩම් නොකරමින් අපි එවලේ ගිහිල්ලා අපේ සතතාභ්‍යාස නැත්තම් පුහුණු වීම තුලින් අපි ලබා ගන්නා ලකුණු කීපයක් ගැන. එතකොට දැන් ඔයගොල්ලෝ සාරාංශකරණය කරලා ඇති අය ඉන්නවා, කරලා නැති අය ඇති, ගැටලු තියෙන අය ඇති. නිසා ප්‍රශ්න තියෙන අය නැවත නැවතත් මම කියන්නේ අහන්න. එතකොට පසුගිය ඔයගොල්ලන්ට මේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනක පේනවද පුතේ? ඔව්. ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඒක පැහැදිලිද? හොඳයි. හොඳයි. thank you. දැන් සාරාංශකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ටිකක් අපි පිවිසෙමු. මේකේ මේ හරි සාරාංශකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ටිකක් පිවිසෙමු. හොඳයි. දැන් සාරාංශයක් කියලා කියන්නේ සරලව ගත්තොත් කෙටියෙන් ලිවීමනේ. දැන් ඔයගොල්ලන්ට කෙටියෙන් ලියන්න පුළුවන් ඒවා ඇති, බැරි ඒවා ඇති. නමුත් ලකුණු දැන් අපි පසුගිය පාස් පේපර්ස් එක කතා කරන්න ඕනේ. පසුගිය පාස් පේපර්ස් එකයි අපි මේ අභ්‍යාසය කරන්නේ. මොකද දේශනයක්ම විතරක් නෙමෙයි ඔයගොල්ලොත් එක්ක කරන සුවද සංවාදයක්. ඒකත් එක්ක ඔයගොල්ලොන්ට කොහොමද මේකේ කරුණු මේ ලකුණු ගන්නෙ. එහෙමත් නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර දෙකක විතර අපි ප්‍රශ්නත් කතා කරමින් ඒවල මොනවද අපේක්ෂා කරලා තිබ්බ සාරාංශයේ ලක්ෂණ කියන කරුණු මෙහිදී සාකච්ඡා කරන්නයි අපේ අපේක්ෂාව. එතකොට මම පොඩ්ඩක් මුලින් හඳුන්වා දෙන්නම් මේ සාරාංශකරණයේ අවශ්‍යතාවය සහ වැදගත්කම කියන කරුණු. එතකොට මෙහිදී කිසියම් ලේඛනයක් දැන් හිතන්නකෝ අපි අද පැය දෙකක් මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන එකේ විස්තරයක් අහනවා යාළුවෝ. මොනවද බං එතන ඉගන්නේ. එතකොට ඔයගොල්ලෝ පැය දෙකම අරගෙන කියන්නේ නැහැනේ වෙච්ච දේවල්. ඉතාමත් සංක්ෂිප්තව අද මේ ටික කරා මේවා ටික කරා කියලා යාළුවට සඳහන් කරනවා. එතකොට එතනක් තියෙන කිසියම් සාරාංශගත කිරීමක්. එහෙනම් අපිට වැදගත් දේවල් ටික, වටිනාකම් වලින් යුක්ත දේවල් ටික අරගෙන ඒවා කැටි කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක අපේ ජීවිතේ කොහොමත් තියෙන දෙයක්. ඒතකොට ලේඛනයේදී උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 13ක් හිමි වෙන සාරාංශකරණයට අපි කොහොමද මේ ලකුණු 13න් ලකුණු 13ම ගන්නේ
එහෙමත් නැත්නම් අපි ලියන එක හරියටම සාරාංශයේ අන්තර්ගත කරුණුද කියන පිළිබඳව පොඩ්ඩක් සාකච්ඡා කරමු. මම හිතනවා ඔයගොල්ලන්ට මේ මම අද බලාපොරොත්තු වෙන සාරාංශකරණය සහ අවබෝධයේ ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරමින් සම්පූර්ණ ලකුණු ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා අවුරුදු දෙකක් පුරාවට අධ්‍යයනය කරන විශේෂ ශාස්ත්‍රයක් උසස් පෙළ කියන්නේ. එතකොට එක පැය දෙකකින් විශ්වකර්මයක් පාමින් අපිට සියල්ල ආවරණය කරන්න බෑ. නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ මොහොතේ වැඩියෙන් ලකුණු ගන්නේ කොහොමද? වැඩියෙන් ලකුණු ගන්න ක්‍රම මොනවද? විචාර ප්‍රශ්නයකට උනත් උද්දෘත පාඩම් කරනකොට මොන වගේ උද්දෘතද තෝරගන්නේ? මම හිතන්නේ ඊයේ සුදේශ් කවීශ්වර කතිකාචාර්යතුමා බැද්දේ ගමනාව කතාව වගේ දේවල් වල පොදු කරුණු ටික කතා කරා. ඒකේ විස්තර මම හිතන්නේ ඒකේ වීඩියෝව YouTube එකේ ඇති. ඔයගොල්ලෝ පුළුවන් නම් එය නරඹන්න. ඒක ඔබට වැදගත් වෙයි කියලා මම හිතනවා. හොඳයි. දැන් අපි සාරාංශකරණය වෙත පිවිසෙමු. සාරාංශකරණයේ අවශ්‍යතාව හා වැදගත්කම කියන කරුණ. විචාර බුද්ධිය තීක්ෂණය බුද්ධියත් යොදාගෙන මානසික ව්‍යායාමක යෙදීමෙන් සංශ්ලේෂණ හැකියාව වර්ධනය වීම. දැන් ඇත්තටම අපිට දෙයක් දැක්ක ගමන් මේක හොඳද මේක නරකද මේක අවශ්‍යද කියන හැකියාවක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ඡේදයක් දුන්නාම ඔයගොල්ලෝ මේක හොඳට කියවලා ඒකේ වැදගත් කරුණු ටික ග්‍රහණය කරගන්න ඕනේ. මම කියන්නේ ඡේදයක් විතරක් නෙමෙයි සමස්ත ජීවිතේම දෙයක් ඇසුවාම හෝ සමන් දුන්නාම හෝ ඒකේ වැදගත් අවශ්‍ය ටික කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ කියවූ දේ හෝ ඇසූ දේ හෝ වහා වටහා ගැනීමේ හැකියාව. දැන් අපිට එහෙම තියෙන්න ඕනේ. ඒකනේ අපි සාක්ෂරතාවයක් කියලා කියන්නේ. අපිට කියන දේ තේරෙන්න එපානේ. කියවන දේ, කියන දේ, ඇහෙන දේ අපි වටහාගෙන බුද්ධියෙන් විමසන එක තමයි මේ සාක්ෂරතාවයේ අංගයක් වෙන්නේ. එතකොට උසස් පෙළ ශිෂ්‍යයන් වශයෙන් ඔයගොල්ලන්ගේ හැකියාව තියෙනවද කියන එකත් මෙම ප්‍රශ්න වලින් මම බලනවා. ඊට පස්සේ හරය අවබෝධ කර ගැනීමෙන් වහා නිවැරදි තීරණ ගැනීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව දිනුවා. දැන් අපිට ඒවා තියෙනවද කියලා බලන්න. අවබෝධ කරගන්න පුළුවන්ද? ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද? ඒ වැදගත් දේ වෙන් කරගන්න පුළුවන්ද කියන කාරණා ඔබ ගාව තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ පුතේ අනවශ්‍ය දේ බැහැර කිරීම. අනවශ්‍ය දේ බැහැර කරමින් තෝරා බේරා ගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. හරය වටහාගෙන නිවැරදි කරුණු සංනිවේදනය කිරීමේ හැකියාව අප සතුව තියෙන්න ඕනේ. භාෂා කුසලතාවය තිබිය යුතුයි. ඉතින් මේ සාරාංශකරණයේදී වැදගත්කම සහ අවශ්‍යතාවය කියන යටතේ මම චුට්ටක් කතා කරේ ඔයගොල්ලන්ට. නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහනේ. ඔයගොල්ලෝ හිතන්නේ මේ ඡේදයක් දුන්නාම මේක කෙටි කරලා ලියුවාම ඒකෙන් ලකුණු හම්බ වෙනවා කියලා. එහෙම නෙවෙයි. අපි මොනවද කෙටි කරලා ලියන්නේ? අපි සාරාංශයෙන් මොනවද ගන්නෙ? ඒ ඡේදයේ අන්තර්ගතය මොකද්ද? ඒකෙන් කියවෙන වාචාර්ථය එහෙම නැත්නම් ව්‍යංගාර්ථයක් තියෙනවා නම් ඒ මොකද්ද කියන පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. දැන් මං කියන මේ ටික ඔයගොල්ලන්ට තේරුණාද? පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? වේගෙ වැඩිද? තව ඉස්සරහට අපි යන්. ඔව්. ළමයි. ඔව් ගැටලු තියෙනවා නම් අහන්න. දිලිනි හංසිකා thank you. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳයි. අපි ඊට පස්සේ යනවා සාරාංශකරණයේදී සැලකිය යුතු කරුණු. දැන් මම මේ දේශනාවේදී ඔයගොල්ලොත් එක්කම සාරාංශයක් කරනවා. හරිද? දැන් මේක හුදෙක් දේශනයක් විතරක් නෙමෙයි අභ්‍යාස කරණයක් එක්ක යන්නේ. අපි සාරාංශයක් දෙකක් කරලා හිතන්නේ දැන් ඔලිවර් A level paper එකේ තියෙන සාරාංශයේ සම්පූර්ණ ලකුණු ටික ගමු. ඒකට ඔයගොල්ලෝ කැමති ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ එතකොට ඔයගොල්ලන්ට කිසියම් අභ්‍යාසයකුත් සිද්ධ වෙනවා. හරිද? අපි ඒව ගැන පොඩ්ඩක් කරමු. එහෙම හොඳයි නේද? ප්‍රායෝගිකව යන එක ඔයගොල්ලන්ට පහසුයි නේද පුතාලා? හොඳයි. දැන් ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න බය වෙලා ඉන්න එපා. හරිද? මේක සුහදව කරන දෙයක් සම්මන්ත්‍රණයක් දේශනයක් කියලා කිව්වට ඔයගොල්ලොත් එක්ක තියෙන ගැටලු සාකච්ඡා කිරීමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට බය නැතිව ඕනලාගේ ප්‍රශ්න අහන්න. හරිද? හොඳයි. මම ඒක නැවතත් පුන මතක් කරන්නේ ඔයගොල්ලෝ නැත්තම් පොඩි බයක් තියෙනවානේ නේද? විශ්වවිද්‍යාලයක කරන දේශනකදී අහන්න බයයි, කතා කරන්න බයයි. ඉස්කෝලේ ටීචර් එක කතා කරන්නත් බයයි නේද? විශ්වවිද්‍යාලයකින් කරන ආචාර්ය කතිකාචාර්යවරයෙක් ඇවිල්ලා කරන දේශනයකින් ප්‍රශ්න අහන්නත් බය වෙනවා. එහෙම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බය නැතුව ඕනෑම ගැටලුවක් අහන්න. අපි මේක දැම්මෙත් ඒකටමයි. හොඳයි. අපි ඊට පස්සේ යන් පළමු ඡේදයේ පළමු වර නැත්නම් ඡේදයේ පළමු වර සම්පූර්ණයෙන්ම කිව්වා මුඛ්‍ය අදහස වටහා ගත යුතුයි. ඔව් අපිට ඡේදයක් දුන්නාම ඉස්සල්ලාම කරන්න ඕනේ හොඳට කියවන්න ඕනේ. හරිද? දැන් අපි මේක කරන්න ඕනේ. හරිද? දැන් ඔයගොල්ලෝ මේක අහගෙන ඉඳලා මම ඊට පස්සේ මේකේ ඊළඟ තියෙන අභ්‍යාසයත් එක්ක යනවා කරන්න ඕනේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ගේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ අපි බලමු පුළුවන් නම් ඊට පස්සේ මම කියන්නම් මේකට අවශ්‍ය වෙන කරුණු මොනවද කියලා
අපි ඒකත් එක්ක ඒ උදාහරණ කරගෙන යන්. එතකොට ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව පොඩි අභ්‍යාස කරන එක නිරත වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි. එතකොට ඡේදය පළමු වර සම්පූර්ණයෙන්ම කිව්වා මුඛ්‍ය අදහස වටහා ගන්න ඕනේ. අනිවාර්යෙන් අපිට ලැබෙන ඡේදය හොඳින් කියවන්න ඕනේ. හරිද? ඊට පස්සේ දෙවන වර කියවීමේදී මුඛ්‍ය අදහස ප්‍රකාශ වන වචන වාක්‍යාංශ යටින් ඉරි අඳින්න ඕනේ. දැන් අපි පළවෙනි පාර ඡේදය කියවනවා. හොඳට සම්මා සතියේ නිවැරදි සිහින් යුතු ඡේදය කියවනවා. ඡේදය කියවුවට පස්සේ ඊළඟට පැන්සලක් හරි මොකක් හරි අරගෙන ඔයගොල්ලන්ගේ විභාගෙදී ඔයගොල්ලෝ මේක වැදගත් ඒවට ඉරි ගහගන්න. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේ සඳහා කටුකොලයකුත් අවශ්‍ය වෙයි. කටුකොල දෙනවා විභාගෙදී. කටුකොලයක් ගන්න ටක් ගාලා වැදගත් කරුණු තරු ලකුණු දාගෙන යන්න. නැත්නම් ඉරි අඳින්න නැත්නම් ඒක වෙනම ගන්න. ඊට පස්සේ තුන්වන වර කීමේදී මුඛ්‍ය අදහසට දාලා අනිකුත් අදහස් නැත්නම් මේවට අංක යොදන්න. දැන් ඡේදයක් දුන්නාම පුතේ ඡේදයේ උඩ යට ගැළපිලා තියෙන්න පුළුවන්. කියන්නේ මනාව ඒකම ආකෘතියකින් නොතිබී අපි කියනවා කලවම් වෙලා අදහස තියෙන්න පුළුවන්. හැබැයි අපිට හැකියාවක් තියෙන ඕනේ ඡේදයේ කියවලා ඒකේ අදහස ගොනු කරගන්න. අදහස ගොනු කර ගැනීමේදී අපි ප්‍රකාශ කරනකොට අපි කිසියම් පිළිවෙලකට ඒක ඉදිරිපත් කරන්න ඕනේ. අන්න එවැනි කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරන්න. නැත්තම් ගොඩක් අය කරන්නේ ඡේද කියවලා ඒ ඡේදි තියෙන කෑලි ටික අරගෙන වෙනම ලියනවා පහලින්. හරිද? එහෙම කරන්න යන්න එපා. එහෙම කරන්න යන එකෙන් ඔයගොල්ලන්ට තමයි අගතියක් සිද්ධ වෙන්නේ. නිසා හොඳට කියවන්න. කියවලා මේකේ සමහරලාට වැදගත් අදහසක් මුලට යට තියෙනවා වෙන්න පුළුවන්. ඒ කොටස මුලට ගන්න වෙනවා වෙන්න පුළුවන්. අන්න එහෙම අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. තේරුණාද? ගොඩක් අය කරන පොදු දුර්වලතාවය තමයි දී ඇති ඡේදයේ කොටස් ටික ඒ පිළිවෙලින්ම අරගෙන ඒ පිළිවෙලින්ම ලියන. එතකොට පොඩ්ඩක් නිරවුල් භාවයක් නැති වෙනවා. හරිද? හොඳයි. වෙන ගැටලු තියෙනවද? ප්‍රශ්න? හොඳයි. අපි අද අවධානය යොමු කරන්නේ සාරාංශකරණය පිළිබඳව. ඒ නිසා සාරාංශකරණයට යමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙනත් දේවල් ගැනත් අපි චුට්ටක් කතා කරමු. ඉස්සෙල්ලා අපි දැන් ඊට කලින් සතිය අපි ප්‍රායෝගික ලේඛනවල රචනා කියන කොටස ඉවර කරගත්තා. ඉතින් ප්‍රායෝගික ලේඛනවල වැදගත් තවත් කොටස් දෙකක් තමයි සාරාංශකරණය සහ අවබෝධය කියන එක. මම දැන් සුදේශ් ගවේෂකවර සර් ඔයගොල්ලොත් එක්ක සාහිත්‍ය කොටස ගැන කතා කරා. විචාර ලියන හැටි, විචාර වල උද්දුත තෝරගන්න හැටි ඊයේ දිනේ කතා කරා. ඉතින් ගැටලු තියෙන ළමයි කරුණාකරලා ඒක බලන්න. උඩ ටිකක් විසඳ ගන්න පුළුවන් වෙයි. හොඳයි. ඊට පස්සේ අපි දැන් මේ හොඳින්ම කියන්න ඕනේ මේ උගන්වන්න එක නෙවෙයි වෙන්නේ මෙතන. අපි ඔයගලන්ට උපකාරයක් කරන්නේ. උගන්වන්න බෑනේ නේද? පැය දෙකකින් සමස්ත සිලබස් එක දෙයක් උගන්වන්න බෑ. හැබැයි අපි අරමුණු කරගන්නේ පේපරේ ලකුණු ලබා ගැනීම. පේපරේ තව ලකුණක් හෝ ගන්නෙ කොහොමද? නිරවුල්ව කරගන්නේ කොහොමද කියන අදහසයි අපි ගන්න. හොඳේ නිසා ඔයගොල්ලෝ ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. මම කියලා තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න, ගැටලු තියාගන්න එපා. හොඳයි. ඊට පස්සේ ලකුණු කරගත් වාක්‍ය ඛණ්ඩ කියවීම. දැන් අපි අර ලකුණු කරගන්නවනේ ඡේදයක් දුන්නාම අපිට මේ ඡේදයේ පේපර් එකේ කොටස් ටික වෙන වෙනම කියවලා බලනවා මේක හරිද. එතකොට ඔයගොල්ලෝ හිතන්න දැන් මේක පැය කීපයක්නේ අපිට තියෙන පේපර් එකටම තියෙන පැය 3යිනේ. එතකොට සාරාංශකරණයට විනාඩි 10ක් 15ක් තමයි අපිට ගන්න වෙන්නේ. හරිද? උපරිම විනාඩි 15ක් කියලා කියන්නකෝ සාරාංශකරණයට. එතකොට ඔයාලා ලොකු වෙලාවක් ගන්න බෑ. මේක ටක් ගාලා කියවලා අවබෝධ කරගන්න ඕනේ. හරිද? ඒකට උසස් පෙළ සිංහල කරන ශිෂ්‍යාවන් වශයෙන් ඒ හැකියාව ඔයගොල්ලෝ සතුව තියෙන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ උපමා අලංකාර නිර්වචන පුනරුක්ති විවරණ නිදර්ශන කපා හරින්න ඕනේ. දැන් ඡේදයක සාරාංශයකදී අපි ඡේදයක් සාරාංශ කරන අනවශ්‍ය දේවල්, ඒ කියන්නේ ඡේදය වර්ණනා කිරීම උදෙසා ලේඛකයා විසින් යොදලා තියෙන කිසිවක් අපි තබා ගන්නෙ නැහැ. ඒවා අපි අයින් කරලා දානවා. ඒවා අපිට වැඩක් නැහැ. සමහරවිට ඒ උපමා නිදර්ශන, කාව්‍යම භාෂාව ඒවා අපිට වැඩක් නැහැ. අපිට වැඩක් වෙන්නේ ඒකේ මුඛ්‍ය අදහස. හරිද? නැත්තම් ඒවා අයින් කරන්න ඒකේ ඔයගොල්ලෝගේ සාරාංශයම ලකුණු කරගන්න. ඊට පස්සේ පුතාලා මේකේ භාවාර්ථ මේකෙන් නැත්නම් ඊට පස්සේ අපි අදහස් පෙළ ගස්ලා සකස් කරගන්න ඕනේ. ඒ ලකුණු කරගත් අදහස් වල තියෙන වැදගත්කම් එක්ක ඒ ටික පෙළ ගස්ලා ගැනීම. ඊට පස්සේ ඡේදය භාවාර්ථය එකෙන් කියවෙන අදහස හඳුනා ගන්න ඕනේ. මොකද්ද මෙතන කියවෙන්නේ? මොකද්ද අපි විසින් කිවිය යුත්තේ? අපි සාරාංශගත කරලා ඉදිරිපත් කරන්නේ මොන අදහසද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ඡේදයේ පසකින් තමයි අදහස් ගලපා මතකයෙන් සාරාංශය ලියවන්නේ. ඔව්. දැන් එහෙම කරන්න පුළුවන් නැත්නම් අර අදහස් ටිකම ගලපලා ලියන්නත් පුළුවන්. ඔතන මතකයෙන් ලියන්න බැරි වෙයි නේද? ගොඩක් වෙලාවට සුළු වෙලාව ඇතුළතදී ඡේදය කියවලා ඒක මතකයෙන් ලියන්න ගියොත් වැඩි
බැරි වෙන්න පුළුවන්. හරිද? නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. හොඳයි. ළමයිගේ මං යොමු කරලා තියෙන අදහස් බලනවා. ඔයගොල්ලෝ අපි මේ වැඩේ ඉවර කරලා ඒ අදහස් වලටත් අවධානය යොමු කරමු. ගැටලුවක් තියාගන්න එපා. හොඳයි. ඊට පස්සේ ලියූ සාරාංශයේ මුල් ඡේදයේ අදහස ප්‍රකාශ වී ඇද්දයි විමසීම. දැන් ඔයා ලියපු සාරාංශයත් අර ඔබට පේපරේ ලැබෙන සාරාංශයත් අතර සමානකමක් අදහස තියෙනවද? එක ස්වාධීනව බලන්න වෙනවා. මේ විනාඩි 15 ඇතුළතදී අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙද්දී අපි ප්‍රශ්න ඉවර වෙලත් බලනවා. මම ලියලා තියෙන එක මේකත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවද? මේ මුල් ඡේදයේ අදහස කෙටියෙන් මෙතන කියවෙනවා. දැන් Tamanටම තේරෙනවානේ මේ මොනවද ලියවිලා තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ විභාගය කරන ලොකුම ප්‍රශ්නයක් තමයි ලියාගෙන ගියාට ආයි කියවන්නේ නැහැ. කියවන්න වෙලාවක් ඇත්තෙත් නැහැ. හැබැයි සාරාංශයේදී ඒක කියවලා බලන්න. ලියලා ඉවර වෙලා ලියුවා කියලා ඉන්න එපා. හරි. ඊට පස්සේ මුල් ඡේදයේ වචන වෙනුවට හැකිතාක් දුරට තමාගේ වචන අදාළ පරිදි යොදා ගැනීම. ඔව්. දැන් වචනත් එක්කනේ මේ හරඹේ තියෙන්නේ. ඔයගොල්ලෝගේ භාෂා කුසලතාවයක් නෙමේක. නේද? එතකොට මුල් ඡේදයේ සමහර වෙලාවට තියෙන පතරංග වාක්‍යවලටම තනි වචනයක් යොදන්න පුළුවන්. නේද? ඔයගොල්ලෝ තනි වචන කියලා දන්නවනේ. නේද? සරලව කිව්වොත් දැන් අපි මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ කියලා කිව්වම අපි කියනවා ඒක මහින්දා ගමනේ, සංගමිත් අතරෙනගේ දුමින්දා ගමනේ. ඔය වගේ සරල දේවල් තියෙන්නේ. අනිත් වෙනි තනි වචන යොදා ගැනීම හැකියාවක් තියෙනවා නම් ඒවා සාරාංශීකරණය සඳහා යොදා ගන්න. ඒ වගේමයි ඔබේ භාෂා ශෛලිය අදහස් අරගෙන ලිව්වා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? මේ දක්වා කරපු ටික තේරෙනවද? ඔව්. හොඳ වැදගත් ප්‍රශ්නයක් අහනවා ළමයි. සාරාංශකරණය සඳහා අපි කොච්චර වෙලාවක්ද සර් යොමු කරන්නේ? මම කියවා විනාඩි පරිම 15ක් තියාගන්න. 15කට වඩා යන්න එපා. මොකද ලකුණු 13යි. නේද? හම්බ වෙන්නේ. ඉතින් ලකුණු 13ට 15ක් ඇති. ඉතින් මේ 15න් කරගන්න බැරි වෙනවා පොඩ්ඩක් සතත අභ්‍යාසය නැත්තම්, නිරන්තර පුහුණුවක් නැත්තම්. විභාගයට යන්න කලින් අනිවාර්යෙන් සාරාංශයක් දෙකක් ලියලා බලන්න. ලියන එක හරිද කියලා බලන්න ලියවිලා තියෙන එක. එහෙම නැත්තම් ඒ වෙලේ ගියාම ওই ඡේද කියවන්නම ගොඩක් වෙලා යනවා අපේ ළමයිට. ඉතින් ඒක ගැන අවධානය යොමු කරන්න. කාලයත් එක්ක කරන්න තියෙන හරබයක්. ඔයගොල්ලෝ දන්නවා අවුරුදු දෙකක් තිස්සේ ඔයගොල්ලන්ට විශාල දැනුම ස්කන්ධයක් ලැබෙනවා. ඒ දැනුම ස්කන්ධය අපිට පේපර් දෙකකින් පැය 3 ගානේ ලියා ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. එතකොට වේගයේ අත්අකුරු මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න. හොඳයි. වෙන ගැටලු තියෙනවද? ප්‍රශ්න නැහැ නේද? තියෙනවා අහන්න බය වෙන්න එපා. කිසිම විදිහකින් ඔයගොල්ලෝ ඕනෑම වෙලාවක දේවල් අහන්න. හොඳයි. අපි ඊට පස්සේ යනවා මුල් පාඩේ ඡේද කිහිපයක් තිබුණා. සාරාංශ එක් ඡේදයක් විදිහට යොදා ගන්න ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ සාරාංශය කොටස් දෙකකට කැඩෙන්න බෑ. ඡේද වෙන් කරන්න බෑ. අනිවාර්යෙන් එක කොටසක් එක ඡේදයක් බවට පත් වෙනවා. සමහර සාරාංශ ඔයගොල්ලෝ දන්නවා මුල් ඡේදය ඡේද 3ක් විතර දෙනවා. 3ක් විතර දුන්නාම අපේ අයත් ඡේද 3කට කඩනවා. ලකුණු නැහැ. ඉතින් එතකොට ඒක කඩ ඒ කොටසට නැහැ. ඔයගොල්ලන්ට මම මේක දීලා තියෙන ලකුණු ලැබෙන ක්‍රමවේද ගැන අපි වෙන චුට්ටක් දැනගමු. මොකද කොච්චර වුණත් අපි ලියන හැටි ලකුණු ලබා දීමේ පටිපාටියත් අපි දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් උත්තරේ විතරක් ලියලා හරියන්නේ නැහැ. කොහොමද ලකුණු දෙන්නේ අපිට? මොනවද අපෙන් බලන්නේ කියන අවබෝධය අපිට නැතුව විභාග කොට යන්න අමාරුයි. ඊට පස්සේ දරුවනේ බලන්න සාරාංශයේද ඡේදයක තිබිය යුතු ලක්ෂණ ඇතුළත් වෙන්න ඕනේ. දැන් එක ඡේදයක් වුණාට ඒ ඡේදයක තියෙන ඕන ලක්ෂණ, ග්‍රාම ලක්ෂණ, ඒ දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. නල ලල වේදය නේද? ව්‍යාකරණ, උක්තාක්‍යාත ඒව ගැනත් බලන්න. ඒකත් වැදගත්. ඊට පස්සේ සාරාංශයේ මුල් ඡේදයෙන් 3න් එකක් පමණ වනසෙයි කියලා කියනවා. දැන් අන්න ඒක වැදගත්. අපේ ළමයිට මෙතන ගණන් කරන්නත් වෙනවනේ. දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගයේ නම් වචන 55ත් 65ත් අතර වනසේ ලියන්න කියලා දෙනවා. එහෙම නේද? එහෙම දෙනවා. හැබැයි A level වලදී එහෙම 3න් එකක් වනසේ කියලා දෙනවා. එතකොට අපිට නිවැරදිව වචන ටික ගණන් කරගන්න වෙනවා. සමහර අයට මේ කලබලයට ටෙන්ෂන් එකත් එක්ක ජීවිතේ වැදගත්ම අවස්ථාවකට මුහුණ දෙනකොට ඇති වෙන පීඩනයත් එක්ක වචන ප්‍රමාණයත් ගැටෙනවා. එතකොට ඔයගොල්ලෝ අර දැන් හිතන්නකෝ එක අකුරක් සමහරට ද, දී, තුල, හ, හා කියන වචනයක් ඈත් කරලා තිබ්බත් ඒකත් වචනයක් විදිහට තකන්න. ඒකත් එක අකුරක් වුණත් ඒක තනියම තිබ්බත් ඒකත් වචනයක්. එතකොට ඔයගොල්ලෝ ඒකත් ගණනය කරන්න. ඒක ගණනය කරලා 3ෙන් බෙදන්න.
දැන් සමහර අයට ඒ වෙලාවට බෙදා ගන්නත් බෑ. ඒ ඉතින් ගණන් ඕලෙවල් වලින් පස්සේ කරලා නැහැ. ඊට පස්සේ බෙදා ගන්නත් බැරුව දඟලනවා නේද? ඊට පස්සේ ආසන්න ගානට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒ වචන සංඛ්‍යාවට එන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉතින් වචන 150ක් නම් තියෙන්නේ වචන 50කට. 50කට කිව්වට 55ක් උනත් 45ත් අතර උනත් පොඩි chance එකක් දෙනවා. හරිද? වචන 50ෙන් අපිට ඉවර කරන්න බෑනේ. එතකොට හිතන්නකො අපිට එන්නේ 150 3ෙන් බෙදුවාම මම උදාහරණයක් ගන්නෙ 50ක් නම් වචන 55 දක්වා ගියා කියලා ඔයගොල්ලන්ට බාධාවක් වෙන්නේ නැහැ. වචන 45ට අඩු වෙන්න එපා 40 ඒ කියන්නේ 50ට අඩු වෙලා 45 දක්වා ගිය කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් නැහැ. අන්න ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. නැත්නම් සමහර අය ලිය වචනේ හදන්න ලොකු ව්‍යායාමයක් දරනවා. වචන 50ම තියන්න උත්සාහ කරනවා. එහෙම අවශ්‍ය නැහැ. හරිද? එතකොට ආසන්නව දෙක තුනක් එහා මෙහා වුණාට ඔයගොල්ලන්ගේ ලකුණු වලට බාධාවක් වීමක් නැහැ. හොඳයි. තේරුණාද දැන් මේ කියපුවා? ඔව්. මේක ඉන්න කට්ටිය ඔව් PDF එක දාමු අපි. එවන්නම් මේ ලේඛනය ඔයගොල්ලෝ වෙනුවෙන් හැදුවේ. ඔයගොල්ලොන්ගේ group එකක් එහෙම තියෙනවා නම් මාව මේ දේශනෙන් පස්සේ දැනුවත් කරන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒ post වල අදාළ number එකක් දීලා ඇති. ඒ සම්බන්ධව හිතන්නේ ethic group සමහරලාට ඊයේ සර්ගේ PDF එක ඉල්ලුවා මම හිතන්නේ ළමයි. එතකොට ඒව අපිට දාන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ මුල් ඡේදයෙන් අපි කිව්වා දැන් වචන සංඛ්‍යාව මේ දක්වා ගැටලු නැතුව ඇති වචන සංඛ්‍යාවත් එක්ක. ඊපස්සේ මුල් ඡේදයෙන් බැහැරව තම අදහස් ඇතුළත් නොකිරීම. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික අදහස් වෙන අදහස් මේ මාතෘකාවත් එක්ක තියෙනවා ඇතුළත් කරන්න යන්න එපා. මුල් ඡේදයට අනුගත වෙමින් අදහස දාන්න. හරිද? අපේ ළමයිට නිකන් මතක් වෙලා වෙන වෙන ඒවාත් ලියන්න පටන් ගන්නවා. එහෙම ලියන්න යන්න එපා. ඊට පස්සේ වචන සංඛ්‍යාව වැඩි වෙනවා. සමහරවිට අවශ්‍ය දේ නෙමෙයි ලියවිලා තියෙන්නේ. එහෙම වුණාම ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රකෘති කතන විකෘති කතන දැන් ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රකෘති කතන විකෘති කතනයි කියන එක නේද? ප්‍රකෘති කතන විකෘති කතනයෙන් ලිවීම. කතා කිරීම වගේ දේවල් තිබුත් ඒවා ලේඛනයේ භාෂාවෙන්ම අපි ලියාගෙන යමු. මොකද මේවා භාෂාත්මක කොටසට අයත් වෙන නිසා. එතකොට මුල් ඡේදෙහි පද බෙදා ඇති ආකාරය අනුව සාරාංශයේද පද බෙදීම. ඔව්. මුල් ඡේදයේ දීලා තියෙන වචනවල දැන් සමහර වෙලාවට විවිධ අය දැන් පද බෙදීම සම්බන්ධව විවිධ සම්මත තියෙනවා. සමහර වචන ඈඩ් කරනවා, සමහර වචන ලං කරනවා. ඒ වගේ සම්මත තියෙනවා. නමුත් මුල් ඡේදයේ අපිට කිසියම් වචනයක් දීලා තියෙනවා නම් ඒක ඈඩ් කරලා නම් තියෙන්නේ ඈඩ් කරපු විදිහටම තියන්න. ලං කරලා නම් තියෙන්නේ ලං කරලා නැත්නම් තියන්න. මෙන්ම කියනකොට මම ඈඩ් කරලා තියෙනවා. දැන් පසුව කියනකොට සමහර වෙලාවට ව ඈඩ් කරනවා. සමහරට පසුව කියන එක ලං කරලා තියෙනවා. එතකොට මුල් ඡේදයේ ව ඈඩ් කරලා තිබ්බොත් ඔයගොල්ලෝ ලියන ඡේදෙත් ඒ ව පසුව කියන එක ඈඩ් කරලා තියන්න. එහෙම සලකලා බලන්න ඒක වැදගත් වෙයි. ඊට පස්සේ කාලය කළමනාකරණය කර ගැනීම ඒක තමයි වැදගත්ම වෙන්නේ විභාගයේ හැම ප්‍රශ්නයකදීම. අපි ගිය සතියේ ගියවර රචනා මාතෘකාව ගැන කතා කරනකොට රචනාවක කාලය ගැන අපි කතා කරා. මම හිතන්නේ ඒක පුළුවන් නම් බලන්න. ඒකට අපිට කාලය නැති වෙලා අනාථ වීම තමයි තියෙන්නේ. ගොඩාක් අය කියන්නේ ලියා ගන්න වෙලාව මදි. ඔය අඳුනාව තමයි අපිට ශිෂ්‍යයන්ගෙන් අහන්න වෙන්නේ. ඉතින් ඒ වේගය හදාගන්න. මං කියවනේ සාරාංශකරණයට දැන් ඔයගොල්ලන්ට මේ පේපර් එකේ තමයි රචනා එන්නේ, අවබෝධය එන්නේ, ව්‍යාකරණ එන්නේ, කෙටි ප්‍රශ්න එන්නේ. එහෙනම් තොගයක් එනවනේ. හරිද? ඒකත් එක්ක දැන් රචනාවටත් ලියනවනේ සමහර අයට පැය භාගයකට වඩා වචන 350ක් විතර ලියන්න තියෙනවනේ. නේද? එතකොට පැය භාගයකට වඩා එතනටත් යනවා. එතකොට පැය 3යි ඔක්කොටම තියෙනවා. ඒකට කාල කළමනාකරණය කරගන්න විනාඩි 15ක් දෙන්න උපරිම. හරිද? බැරිම වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි කරගන්න. නමුත් ගොඩාක් කාලය ගන්න යන්න එපා මේකට. එහෙම වුණොත් අපිට පසුතැවෙන්න සිද්ධ වෙයි වෙලාව මදි වුණා කියලා. හොඳයි. දැන් අපි උදාහරණ ඡේදයක් බලමු. අපිට තියෙන උද්ෘතයකින්ම දැන් බලන්න මේ උදාහරණ ඡේදයක් මම අරගෙන තියෙනවා. රටක සැබෑ දියුණුවක් ඇතිවීමට නම් මෙරට පුරවැසියන් බුද්ධිමත් අය විය යුතු අතර නිරෝගී අයද විය යුතුය. ඔවුන් අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබිය යුතුයි. අංග සම්පූර්ණ අධ්‍යාපනයෙන් අදහස් කරන්නේ උපාධි ලැබීම හෝ නොඑක් විෂයන් ගැන තොරතුරු ඉගෙනීම නොවේ. අධ්‍යාපනය නම් අප සෑම අතින්ම ජීවිතයට සූදානම් කිරීමයි. දැන් ඒක සාරාංශගත කරලා තියෙන්නේ කොහොමද? රටක් දියුණු වීමට එහි වැසියන් නියම ඉගෙනීමක්ද නේද? වැසියන් නියම ඉගෙනීමක්ද බුද්ධිය සහ නිරෝගීභාවයද ලැබුව අය තිබිය යුතුයි.
නේද? ලිපිය විය යුතුයි. අපි මේ උපුටාගත්ත ග්‍රන්ථයකින් දැම්මේ තේන බන්දු මහත්මයාගේ සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය කියන පොතෙන් ගත්ත උපුටුනයක්. එතකොට මේ දැන් බලන්න අර ප්‍රධාන ඡේදයේ තියෙන මම පොඩි කෑල්ලක් දැම්මේ. ඒකේ තියෙන එක කෙටි කරලා තියෙන විදිහ. සාරාංශය. කොච්චර හලලා තියෙනවද? නේද? රටක සැබෑ දියුණුවක් දැන් සැබෑ අනම්මනම් අවශ්‍ය නැහැ. රටක් දියුණු වීමට වැසියන්ට ඉගෙනීමක්ද බුද්ධියක්ද සහ නිරෝගීභාවය තියෙන්න. අධ්‍යාපනය බුද්ධිමත්භාවය දැන් උගත්කමයි බුද්ධිමත්කමයි කියන්නේ දෙකක්. ඒ දෙක වෙනම දාලා තියෙනවා ඉංග්‍රීසි සහ බුද්ධිය සහ නිරෝගීකම. ඔක නැත්තම් රටක් දියුණු වෙන්නේ නැහැ. ඒක තමයි සාරාංශය. හොඳයි. දැන් මේ දක්වා තියෙන ගැටලු මොනවද තියෙනවද? මම ඊට පස්සේ මේ සාරාංශයේ ලකුණු ප්‍රමාණය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ සාරාංශයක් පසුගිය විභාග ප්‍රශ්නයක සාරාංශයක් කරමු. ඔබයි මමයි එකතුයි. එහෙම හොඳයි කියලා මම හිතනවා. ඔයගොල්ලෝන්ට ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ඔව්. වචන ප්‍රමාණය අවසානයේ යොදන්න ඕනේ. ඒකත් වැදගත්. සාරාංශය අග ඔබ ලියලා තියෙන සාරාංශයේ වචන ප්‍රමාණය ලියන්න ඕනේ. වචන ගණන් කරලා බලනවාද කියන එකට අතර අර යට අග තියෙන වචන සංඛ්‍යාව බලනවා. ඒ වගේමයි සාරාංශය ලියනකොට දැන් ඉස්සර නම් ළමයි කොටුක ගහලා ලියුවේ. එක වගුවක් විතර ගහලා එක පේලියකට පහ ගානේ ඔහොම. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. කොටු ගහන්නයි මකන්නයි ගියාම තවත් කාලේ යනවා. එහෙම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියනවාද කියන්නේ මම දන්නේ නැහැ. එහෙම කොටු ගහලා ලියන්න කියලා. සාරාංශය අග වචන සංඛ්‍යාව හිතන්නකෝ වචන 55කි කියලා යට සාරාංශය යට දාන්න. ඒ වගේමයි එක පේලියකට වචන ගාණක් තියාගන්න. උදාහරණයක් එක පේලියකට වචන 7යි නම් ඔයගොල්ලෝගේ අත් අකුරුත් එක්ක අත් අකුරු ටික පැහැදිලිව ලොකුවට ලියන්න හැම දෙයකදීම එක පේලියකට වචන 7ක් නම් ඒ 7ම ගෙනියන්න බලන්න. එතකොට පැහැදිලි. ඔයාටත් ලේසි ගණන් කරගන්න. තේරුණාද? ඒ වගේමයි ලියලි ගණන් කර හැම වෙලෙම කාලේ කන්නත් එපා. හොඳයි. වෙන මොනවද ප්‍රශ්න තියෙනවද පුතාලා? ඔව්. දැන් ඔයගොල්ලන්ට කිසි බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ වෙනුවෙන්මයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් මේක මේ කඩාගෙන බිඳගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. විභාගයේ ආසන්න මොහොතේ පීඩාකාරයේ ඉන්න මොහොතේ අපි මේ ඇවිල්ලා ඔබට පොඩි හෝ සහනයක් වෙන්නයි උත්සාහ කරන්නේ. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට තවත් පීඩනයක් ලබා දීමට නෙවෙයි. නිසා ආදරණීය දරුදැරියන් ඕනෑම ගැටලුවක් අපින් විමසන්න. ඔව්. හොඳයි. ලියන්න කැමතිද? අභ්‍යාසයකට යන්න කැමතිද? නැත්නම් අපි අවබෝධයට යනවද? දැන් සමහර අය නම් කැමති නෑ ආපෝ දැන් මේව ලියන්න බෑ කියලා. ඒකට සමහර අය මේ වෙනකොට විචාර විතරයි ලියන්නේ. ඔය රචනා ලියන්නෙම නෑ. සාරාංශකරණයේ අවබෝධය වගේම බලන්නෙම නෑ. එයාලා පාඩම් කරන්නේ සාහිත්‍ය විචාර ඕකට ඒගොල්ලෝ ලොකු බයක් දක්වනවා. හොඳයි ඒක බයයි තමයි. මොකද ඒක කටපාඩම් කරන්න ඕන. මං කියන්නේ කටපාඩම් කරන ඒවා ඔබ මුලින්දම්ම කරයි. නමුත් එවෙලේ ගිහිල්ලා පාඩම් නොකර ගන්න තියෙන පේනමානයේ ලකුණු ටික මගහැර ගැනීමත් අපරාධයි. නිසා මේ දරුවන්ගේ පොදු ලක්ෂණයක් පොදු මගහැරන තැන් හඳුනාගෙනයි මම මේ කොටස කතා කරන්නේ. ඉතින් විචාරවලදී ඊට වඩා වෙනස් ක්‍රමවේදයක් ඒ නිශ්චිත වශයෙන් අපි සූදානම් පෙර සූදානමක් ඇතුව යන්න ඕනේ. මෙහිදී පෙර සූදානම කියන්නේ තමන්ගේ ඥානෙ. තමන්ගේ හැකියාව භාෂා කුසලතාවය තමයි මෙහිදී බලපාන්නේ. හොඳයි. ගැටලු තියෙනවද දිලිනි? මට මේ එන අයගෙන් මම මේ හවුවේ. එන ගැටලු තියෙනවා නම් අහන්න. ඔව්. ඊට පස්සේ අපි අභ්‍යාසයකට යන් මම හිතන්නේ ඒක කවි කාටත් වැදගත් වෙයි. ඊට පස්සේ අපි බලමු මේ අභ්‍යාසයෙන් කොහොමද අපිට ඔබගේ කොටස් වලට හම්බෙලා තියෙන විදිහ අපිට ඒකත් බලන්න පුළුවන් නේද? ගැටලු තියෙනවද මොකද? ඔව් චතුරංග. හොඳයි. අපි ඊට පස්සේ යන් පුතාලා සාරාංශයේ ඔයගොල්ලෝ දන්නවා ලකුණු කීයක්ද අපිට හම්බ වෙනවා කියලා අපි කිව්වේ ලකුණු 13ක ප්‍රමාණයක් තමයි සාරාංශයේදී අපිට හම්බ වෙන්නේ. එතන මේ සාරාංශයේ බෙදීම් කොහොමද ලකුණු? සාරාංශයේ නියමිත වචන ප්‍රමාණයට ලකුණු දෙකක් හම්බ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ලකුණු දෙකක ඒ කියන්නේ වචන ගණන් කරලා ඒ සීමාව ඇතුළතදී ඔබ සාරාංශය ලියලා තියෙන එකටත් ලකුණු දෙකක්. ඉතින් හිතන්නකෝ අපරාධෙනේ නේද? ඊපස්සේ අක්ෂර වින්‍යාසය. දැන් ඔයගොල්ලෝ නලලල ભેදය වචන ලියන හැටි හරිද
තේරෙන්නේ නැති කොටස් මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න උක්තාක්‍යාත වාක්‍ය රටා ඊට පස්සේ නේද? ඒවා මේදිත් බලනවා සිංහල පේපර් එකනේ. සිංහල පේපර් එකේ වචන වැරදුනහම රවුන්ඩ් එනවා. බෝල ඇඳිනවා. ඒක වෙන්න බෑනේ. එතකොට අක්ෂර වින්‍යාසෙට ලකුණු 3ක් දෙනවා. හරිද? ඉතින් ඒක රචනාවේදීත් එහෙමයි ਵਿਚාරයකදීත් අක්ෂර වින්‍යාසය බලපාන්න පුළුවන් නේද? හැම එකකදීම ඔබගේ ලේඛන හැකියාවට බලපානවා. ඒ නිසා අක්ෂර වින්‍යාසය ගැන නලලල ભેදය ගැන මම හිතන්නේ අවධානය යොමු කරන්න. ඊට පස්සේ අන්තර්ගතයට කරුණු පෙළ ගැස්වීම. කරුණු පෙළ ගැස්වීම යටතේ ලකුණු 8ක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරිද? හොඳයි. දැන් සාරාංශකරණය පිළිබඳව අපි කරපු මූලික හැඳින්වීම මෙතනින් නිමා කරනවා සාරාංශකරණය සම්බන්ධයෙන්. ඊට පස්සේ සාරාංශයක් දෙකක් ඔබගේ රුචිකත්වය අනුව සහ ඔබට සහයෝගයක් වීම පිණිස මම දැනට සාරාංශ දෙකක් තෝරාගෙන තියෙනවා. 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර දෙකෙහි සාරාංශ දෙක. අපි ඉස්සෙල්ලා ඕන 2020 19 ප්‍රශ්නේ බලමු. ඒකෙදි බලලා තියෙන කරුණු පිළිබඳව උන්නම් චුට්ටක් අවධානය යොමු කරමු. හොඳයි. ගැටලු තියෙනවද මේ දක්වා? දැන් සාරාංශයට යන්න කලින් ප්‍රශ්න තියෙනවද? ඔව්. ළමයි කතා කරන්න බුද්ධිද දන්නෙත් නෑනේ කට්ටිය නේ. chat නම් එවනවා මම chat එක බලනවා. chat එක වලට මම කැමති ඉතින් ඍජුව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයගොල්ලන්ට කතා කරන්න බැරි කමක් නැහැ නේද? අපි mute දාලා නැහැ නේද? කතා කිරීමේ හැකියාව තියෙනවා ඔයගොල්ලන්ට. මයික් වහලාද ඔයගොල්ලන්ට? හොඳයි. දැන් කතා කරන්න පුළුවන් නේද ඔයාලට? ඔයාලට කතා කරන්න නම් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ප්‍රශ්න තියෙනවා අහන්න. හොඳයි. ඔව් බලන්න පුළුවන් මම. හරි. හොඳයි. මේ chance එක දුන්නේ ඔයගොල්ලන්ට වැදගත් දෙයි සිතන දෙයක් අහන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් අහන්න. gedara අනම්මනම් ශබ්ද ඇහෙන සලස්වන්න එපා. ඒ ඩිසිප්ලින් ඔයගොල්ලෝ පිළිපදී කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඊට පස්සේ අපි යමු මේ සාරාංශකරණයකට. ඔයගොල්ලෝ කැමතිද? අපි යමුද බලන්න මේ පළවෙනි සාරාංශය චුට්ටක් බලන්න 2019 තියෙන එක. පහත් දැක්කන උද්ෘතය ගියා. එහි වචන සංඛ්‍යාව 3න් එකක් පමණ වනසේ සාරාංශ කොට ලියා සාරාංශය අග වචන සංඛ්‍යාවද සඳහන් කරන්න කියලා තියෙනවා. එහිදී ඔව් කවුරු හරි කියවමුද සාරාංශය? පේන කෙනෙක් අපි ඊට පස්සේ ටක් කරලා මේකේ උත්තර බලාගෙන යමු. ඔව් නැත්නම් අපිට කියවන්න කෙනෙක්? ළමයි හොඳයි. අපි බලාගෙන යමු. මයික් ඔෆ් නේ කියලා දාලා තියෙනවා. පුළුවන් නේද කතා කරන්න ඔයාලට? ඔව්. අශිනි දිල්හාර පුළුවන් සර්. ඔව්. පුතේ කියවමු බලන්න. සහභාගීත්ව සංවර්ධනය බිහිවන්නේ දුප්පත් ජනතාවගේ ස්වශක්තිය සහභාගීත්වය එක් වී බිහිවන නිර්මාණනීය නව උත්පාදන ශක්තිය තුළිනි. එහෙයින්ම මෙම සහභාගීත්ව සංවර්ධන ක්‍රියාවලිය අතිශයින්ම ගැඹුරු වනු පෙනේ. එමෙන්ම අර්ථවත් වනු දිසේ.
අනෙක් අතට ජනතා පදනමක්ද එහිලා පැනේ. එමතුද නොව පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනය වෙනුවට බිහිවන විකල්ප සංවර්ධන ක්‍රියාවලියක්ද වනු ඇත. සහභාගීත්ව සංවර්ධනයේ බාහිර මූල්‍යාධාර මහජන ප්‍රයෝජනයට අදාළ විවිධ සහනාධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදිය අපේක්ෂාවෙන් ආරම්භ කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයක් නම් නොවේ. සාම්ප්‍රදායික සංවර්ධනයේදී දිළිඳු ජනතාවගේ නිර්මාණ ශක්තිය මතුවීමට පෙර ආතුවම බාහිර ආධාර ඉස්මතු වෙයි. ඒ සමගම නැගී යන අංකුර නවෝත්පාදන ධාරා වියකී යයි. නමුත් සහභාගීත්ව සංවර්ධනයේදී බාහිර ආධාරයන් මත නොව ජනතාවගේ ස්වශක්තිය හා සහභාගීත්වය එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගය බවට පත්වෙයි. බාහිර ආධාර සහ සහනාධාර මත පදනම් වූ වැඩසටහන් එම ආධාර ලැබීම් නැවතීමත් සමගම ඇනහිටි. නැතහොත් අතුරුදහන් වනු ඇත. නමුත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නිර්මාණාත්මක නවෝත්පාදන ශක්තිය ඒ වන විට වර්ධනය වී සියක් බව තුළ සහභාගීත්වයේම රැඳෙන බැවිනි. හොඳයි thank you හිරුනි නේද හිරුනිද හංසිකානේ හොඳයි thank you පුතේ අපි බලමු දැන් මේකෙන් ඔයගොල්ලන්ට වැදගත්යයි සැලකෙන කොටස් ටික මොනවද කියලා හිතෙන්න බලන්න චුට්ටක් අපි කාලය ගමුද විනාඩි 5ක් විතර කැමතිද අකමැති නම් අපි කතා කරගෙන යමු ඔයගොල්ලෝ අඩුම ගානේ ඔයගොල්ලන්ගේ උත්සාහය බලලා ඒකට ලැබෙන වටිනාකම් බලන්න අවශ්‍ය නම් මේ ඔබ සඳහා කරපු දෙයක් නිසා ඔබට ඒක කෙරිලා නැත්නම් මේක කරලා අපිට හරි යනවද වැඩේ කියලා බලන්න ඕන නම් විනාඩි 5ක කාලයක් ගණන් අපි නිකන් මේකේ වැදගත් කරුණු ටික විතරක්වත් නිකන් කෝඩ් කරගමු නිකන් සටහනක් දාගමු ලියන්නම අවශ්‍ය නැහැ ඔව් හොඳයි දැන් අපි බලමු මේකේ වැදගත් කරුණු මොනවද කියන්නේ දැන් ඔයගොල්ලෝ 2019 පේපර් එක ඔයගොල්ලෝ ගාව තියෙනවද පේපර් එක ළඟ තියෙනවද පාස් පේපර්ස් එහෙම ඇතිද සමහර ළමයි පාස් පේපර්ස් වත් කරලා නැහැ බලලවත් නැහැ විශේෂයෙන් සාරාංශ අල්ලලවත් නැහැ තියෙනවද පේපර්ස් නැහැ ඔව් හොඳයි මට ගෲප් එකක් තියෙනවා නම් මම පේපර් එක දාන්නම් හරිද ගෲප් එකක් තියෙනවා නම් පේපර් එක දාන්නම් එතකොට ඔයගොල්ලන්ට එකෙන් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් අපි බලමු මේකට වැදගත් කරුණු ටික මොනවද කියලා ඒ ටික අපි highlight කරගමු හරිද බලන්න දැන් අපිට සාරාංශය වශයෙන් මේක ගන්න තියෙන්නේ වචන 50ත් 60ක් වෙනසයි කියලා තියෙනවා හරිද ගණන් කරාට පස්සේ අපිට මේකේ ඉන්නේ වචන 50ත් 60ක් වෙනසයි ඒකෙදි වැදගත්ම කරුණක් තමයි දැන් මෙතන ගන්න තියෙන කොටස් වලින් සහභාගීත්ව සංවර්ධනය බිහිවන්නේ දුප්පත් ජනතාවගේ නිර්මාණීය නව උත්පාදන ශක්තිය තුලින් වන අතර ඒ අතිශය ගැඹුරු ක්‍රියාවලියකි. හරිද? එතකොට ඔන්න ඔය කාරණාව අපිට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියා ගන්නවද කොහොමද? සහභාගීත්ව සංවර්ධනය බිහිවන්නේ දුප්පත් ජනතාවගේ නිර්මාණීය නව උත්පාදන ශක්තිය තුලින් වන අතර ඒ අතිශය ගැඹුරු ක්‍රියාවලියකි. හරිද? දැන් එතකොට බලන්න අපි ඒ ලියාගත්ත කොටස නේද ගැටළු තියෙනවා නම් අහන්න. අපි මේ ලියාගත්ත කොටස නේද පළවෙනි ටිකේ මේ තියෙන්නේ. හරිද? පළවෙනි ටිකේ මේ තියෙන්නේ මේ දක්වාම අතිශයින් ගැඹුරු කියලා. මේ බලන්නකො. මේ පළවෙනි ටිකේ තියෙන්නේ අපි මේ කෙටියෙන් ලියපු සෙට් එක. හරිද? පේනවද ඔයාලට මේක? හොඳයි. ඊට පස්සේ අපි දෙවෙනි එක යනවා. දෙවෙනි වැදගත් කරුණට එය පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනය වෙනුවෙන් බිහිවන විකල්පයක් කි.
කියන අදහස අපිට කෙටියෙන් ලියන්න පුළුවන්. හරිද? මුල් එක නැවත කියන්න කියලා ඉල්ලනවා කීප දෙනෙක්ම. මම කියන්නම්. එතකොට බලන්න ඔයගොල්ලෝ මේක තනියම කරලා මොකද අපිට සම්මන්ත්‍රණයක් නිසා වේගෙන් යා යුතුයි. ගැටලු තියෙන අය නැවත මේක වීඩියෝ එක අහන්න YouTube දැම්මට පස්සේ හිතනවා නැවත රිපීට් කරන එක අපරාධ වෙන්නේ අපේ කාලේ නේද? මම ඒකයි ඔයගොල්ලන්ට ලියන්න දෙන්න නැතුව ඉක්මනට ගියේ. ඊට පස්සේ බලන්න මේ දෙවෙනි කොටස වශයෙන් ගන්න වෙන්නේ අපිට එය පවත්නා සාම්ප්‍රදායික සංවර්ධනය වෙනුවෙන් බිහිවන විකල්පයක් වීම. එතකොට බලන්නකෝ දැන් ඒක නේද මේ අපිට තියෙන්නේ නේද? සාම්ප්‍රදායික මෙතන තියෙන්නේ. එමතු නොව අපි ඒක වෙන විදියකට highlight කරගමු. ඔයගොල්ලන්ට එතකොට පැහැදිලි වෙයි නේද? අපි බලමු මේ පාටෙන් highlight කරගන්න. එතකොට මේ තියෙන්නේ දැන් මේ ටික අනෙක් අතට කියලා ගන්න එකේ මෙන්න මේ කොටස බලන්න පුතාලා. මේද? විකල්පයක් වීම මෙන්න මේ සෙට් එක. නේද? ඒකනේ අපි දෙවෙනි එක විදියට ගන්න. හරිද? ඊට පස්සේ අපි තුන්වෙනි කරුණ විදියට ගන්නෙ මෙය බාහිර මූල්‍ය ආධාර මහජන ප්‍රයෝජනයට අදාළ විවිධ සහනාධාර වූ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදිය අපේක්ෂාවෙන් ආරම්භ වූ ක්‍රියාදාමයක් නොවීම. හරිද? මෙය බාහිර ඊට පස්සේ මේක තියෙනවනේ අපි ඊළඟට මෙය බාහිර මූල්‍ය ආධාර සමාජ මහජන ප්‍රයෝජනයට අදාළ විවිධ සහනාධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදිය මූල්‍ය ආධාර මේ කොටසට අයිති වෙන අපේක්ෂාවෙන් ආරම්භ වූ ක්‍රියාදාමයක් නොවීම. එතකොට අපි ගත්තොත් ඊළඟ කොටස දැන් මේ දිග ඡේදයනේ මේ මෙතනදී අපි කෙටි කරන්නේ මේ. හරිද? එතකොට බලන්න සහභාගීත්ව මේ බලන්න. ඔයාලට පේනව නේද මේක පැහැදිලි නේද? ළමයි. ඊට පස්සේ සංවර්ධනයේ බාහිර මූල්‍ය ආධාර මහජන ප්‍රයෝජනයට අදාළ විවිධ සහනාධාර හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර ආදී අපේක්ෂාවෙන් නේද ආරම්භ කරන දාමයක් නොවේ කියන එක තමයි අපි කිව්වේ ඒ කලින් ඡේදේ. ඊට පස්සේ අපිට වැදගත් කරුණ විදිහට අපි ගන්නෙ ජනතාවගේ ස්ව ශක්තිය හා සහභාගීත්වය එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය සංවර්ධනයේ ඒකායන බලවේගය වීම. හරිද? සාම්ප්‍රදායික සංවර්ධනයේ දිලිඳු ජනතාවගේ නිර්මාණ ශක්තිය මතුවීමට පෙර ආතෝ බාහිර ආධාර ඉස්මතුවේ සමගම නැගී එන අංකුර නවෝත්පාදන වේ කියයි. නමුත් සහභාගීත්ව සංවර්ධනයේ බාහිර ආධාරක මත ජනතාවගේ ස්ව ශක්තිය හා එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය ඒකායන බලවේගය බවට පත් වේ. එතකොට ඔයාලට පේනවා නේද? මේ දඩ කොටස එහෙම නැත්නම් ඒ ලොකු කොටස මේ වෙයි කියන කොටස අපි අර ඉස්සෙල්ලා කෙටියෙන් කිව්වනේ මෙතනින් එහා නේද? මෙන්න මේ ටික. හරිද? ඔය ටික. ඒ ටික තමයි අපි කිව්වේ ජනතාවගේ ශක්තිය, සහභාගීත්වය, එක්වීමෙන් බිහිවන නිර්මාණ ශක්තිය, සංවර්ධනයේ කායන බලවේගය වීම. මොන බලන්නකෝ අපි උත්තරේ ගත්ත හැටි. ගැටලු තියෙනවද ළමයි? හොඳයි. දැන් මම මේ කිව්වේ ඔයගොල්ලන්ගේ පේපර්ස් තියෙනවා නම් ඒ කොටස් තුන වෙන් කරගන්න. දැන් ළඟ පොත් තියෙනවා නම් හෝ පේපර් තියෙනවා නම් හෝ දැන් මේ කතා කරන්නේ අපි 2019 පේපර් එකේ සාරාංශය. ඒ සාරාංශය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලකුණු දීමේ පටිපාටිය ඇතුළත් කර ඇති කොටස අපි මේ කතා කරන්නේ. හරිද? නැත්තම් මේ ඡේද ගැන අවධානය යොමු කරාම අපිට ලේසි ටිකක් ලියන්න. ඊට පස්සේ දැන් අන්තිම එකේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ තියෙන බාහිර ආධාර හා සානාධාර ඒක තියෙනවානේ ඔය එතන පේලි තුනක් තියෙනවානේ ඒගොල්ලෝ ලියනවා මෙන්න මෙහෙම ඒගොල්ලෝ ඉදිරිපත් කරන කරුණ විවිධ ආධාර මත යැපෙන වැඩසටහන් ඒවා නොලැබීමෙන් නැවතුණත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නවෝත්පාදන ශක්තිය වර්ධනය වී සියත් බව තුල දෙන බැවින් වීම. හරිද? ඔයගොල්ලෝ නැවතත් මම මේ ලියා ගන්නම නෙමෙයි කිව්වේ ඒකේ
කෙටි සටහන නැත්නම් ඒක කොහොමද සාරාංශ කරන්නේ ඒක ඉදිරිපත් කරන්නේ කෙටියෙන් කොහොමද කියන එකයි මම කිව්වේ විවිධ ආධාර මත යැපෙන වැඩසටහන් ඒවා නොලැබීමෙන් විවිධ ආධාර මත යැපෙන වැඩසටහන් ඒවා නොලැබීමෙන් නැවතුණත් සහභාගීත්ව සංවර්ධනයේදී එසේ නොවන්නේ ජනතාවගේ නවෝත්පාදන ශක්තිය වර්ධනය වී සියත් බව තුළ රැඳෙන බැවින් වීම තමන්ගේ සොකීයත්වය තුළ රැඳෙන බැවිනි තමන්ම කියන එක. එතකොට ඔය කරුණු ටික තමයි ඊළඟ කොටසට යන්නේ. දැන් මම ඔයගොල්ලන්ට පාට වලින් වෙන් කරගත්තෙත් ඒකයි 1 2 3 4 5 කොටස් 5කට තමයි කඩලා තියෙන්නේ. එතකොට ඔතන තමයි අන්තර්ගතය වෙන්නේ. ඔය කොටස් 5 වෙන වෙනම ගත්තාම ඔයගොල්ලෝ බලන්න වෙන වෙනම අරගෙන දැන් පුළුවන් නම් පේපරේ ළඟ තියෙනවා නම් ඒක වෙන් කරගෙන වෙන වෙනම අරගෙන මේ කොටස් 5 මම කොහොමද කෙටියෙන් ලියන්නේ? ඒ කෙටියෙන් ලියලා වචන සංඛ්‍යාව 50ත් 60ත් වෙනසේ ලියන්නේ කොහොමද කියන එක. ඉතින් මම කියන්නේ මේක ටිකක් දිග අභ්‍යාසයක්. මුලින් අපිට කරන්න වෙලාව ගන්න වෙයි. හැබැයි එහෙම කරලා දෙක තුනක් කරලා ගියාට පස්සේ විභාගෙදී විනාඩි 15ක් ඇතුළත ටක් ගාලා කරන්න පුළුවන්. නැත්තම් පෙර පුරුද්දක් නැති වුණොත් අපිට එය ජය ගැනීම අපහසු වෙයි. හරිද? ගැටලු තියෙනවද ළමයි? ටිකක් වේගෙන් යන්න උනා. මම කියපු දේ ගැන ප්‍රශ්න තියෙනවද? ළමයි? නැස ගැටලු නැහැ. ගැටලු නැහැ. thank you. හොඳයි. දැන් හොඳයි. සමහර ළමයි කියනවා අනේ සර් විචාර ලියලා නැහැ විචාර ලියන්න කියලා. හරි අපි කතා කරමු විචාරයක් කරන්න කලින් ඒ කෘතිය පිළිබඳව හිතන්නකෝ අපි වේමතෝ ජයතිසෝ හරි නැත්නම් සද්ධර්ම රත්නාවලිය ගත්තොත් ඉස්සෙල්ලා අපිට ඒ ගැන කතා කරන්න වෙනවා. දැන් ඊයේ මම හිතන්නේ බැද්දේගම පිළිබඳව පූර්ණ දේශනයක් සිදු වුණා. ඉතින් මේ ඒකෙන් කොහොමද ලියන්නේ කියන එක. එතකොට අපිට මේ දවසකදී එක කෘතියක් කෙරෙහි විතරයි යොමු වෙන්නේ. අපිට තව දේශනයක් දෙකක් එහෙම දා ගන්න වෙනවා ඉස්සරහට. ඔයගොල්ලන්ගේ සම්බන්ධතාවය තියෙනවා නම් ඔයගොල්ලෝ ලියලා එවැනිම හරි අපිට මේ අවස්ථාවේ බලලා කරන්න පුළුවන් උදව් අපි කරන්නම්. කැලණිය විශ්වවිද්‍යාලය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයත් අපි මේ සියලු දෙනා මේ ඔබට කරන්නේ උපකාරය ඔබ විශ්වවිද්‍යාලේ එන්න. ඉතින් අපි බලන් ඉන්නවා අපේ විශ්වවිද්‍යාලයටම එන්න නේද? ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් උදව්ව තමයි අපි මේ කරන්නේ. කලා විෂය ධාරාව වෙනුවෙන් තියෙන ඉහළම හොඳම විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය නේද? ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයේ විශාල විෂයන් ප්‍රමාණයක් තියෙනවා. මේ සාපේක්ෂව බැලුවහම ඉතින් ඔයගොල්ලන්ට එන්න කරන උපකාරයක්. ඉතින් ඔයගොල්ලන්ට දැන් හෙට අනිද්දා විභාගෙ ළඟයි. තව දවස් කිහිපයකින්. ඉතින් පුළුවන් උපරිම උපකාරය අපි කරන්නම් ඔබ වෙනුවෙන්. ඉතින් ඔබ දන්න යහළු හෙලියන්ටත් ඒ උපකාරය ලබා දෙන්න. ඒ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හොඳයි. අපි තව එකකට යන්න අනේ සර් හෙටත් අපි දාමු අපි උත්සාහ කරමු. ඉතින් ඔයගොල්ලන්ට දැන් රචනාවලට හිටපු අය අද නෑ. ඉතින් ඒගොල්ලන්ට මම දන්නේ පණිවිඩය ගිහිල්ලා නැතුව ඇති. ඉතින් ඒගොල්ලෝ ගෲප් එකක් හදා ගන්න ඕනේ කියලා කිව්වා. දැන් ඔයගොල්ලන්ට මගේ නැත්තම් ඔයගොල්ලෝ එකතු වෙලා ගෲප් එකකට සම්බන්ධ වෙමු. මම හිතන්නේ අපි ඒක බලමුකෝ අවසන් කරන්න කලින්. එතකොට අපිට ලේසි මේ කාර්යය සාර්ථක කරගන්න. අපි සතු තියෙන තවත් දැනුම ඔයගොල්ලොත් එක්ක පුළුවන් විදිහට අපිට බෙදා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ වසංගත තත්ත්වෙත් එක්ක ඔයගොල්ලෝ විවිධ පීඩන වලට ලක් වෙච්ච කොටසක් පන්ති හරියට ගියේ නැහැ, ඉස්කෝල හරියට කෙරුන්නේ නැහැ. නමුත් විභාග නම් ඒ විදිහටම වෙනවා පුරටම. එතකොට ඒව කොහොම හරි සමත් වෙලා ජීවිතේ සමත් වෙන්න විශ්වවිද්‍යාලයකට පැන ගන්න, විශ්වවිද්‍යාලයකට එන්න කොහොම හරි. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මේ අන්තිම කාලයත් මොහොතත් වැදගත්. අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ, එකතු වෙන්නේ ඒ වෙනුවෙන්. ඒ සත්කාරය වෙනුවෙනුයි කැලණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය ආදි විද්‍යාර්ථී සංසදය මේ කරන සමාජ සත්කාරය කරන්නේ. හොඳයි. අපි තව සාරාංශයකට යන්න ළමයි. මොකද කියන්නේ ඔයගොල්ලන්ගේ අදහස? ඔයගොල්ලන්ගේ අදහස අනුව තමයි සියය. තව එකකට යමුද? අවබෝධයට යනවාද? ඔව්. යමු. ඕකේ. හොඳයි. කට්ටියගේ ඉල්ලීම මත අපි ඊළඟ එකටත් යමු. පුතේ ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ අවබෝධයේ කොටසට යන්න කලින් 2000
2020 අවබෝධය සාරාංශයට 2020 සාරාංශය මං හිතන්නේ සමහර අය මේ වෙනකොට මේවා කරලා ඇති. නමුත් නොකරපු අය හෝ නැත්තම් කරලා ඒ කෙරෙහි අවධානයක් නැති අය කෙරෙහි තමයි අපි මෙය කරන්නේ. ඉතින් වැදගත් වෙන්නේ ඒකයි. කරපුවට නැවත මතක් වෙන්නත් එක්ක අපි මේක චුට්ටක් කවුරු හරි කියවමුද මේකත් 3න් එකක් වනසේ ලියන්න වෙනවා. එතකොට වචන අඩුම 55ත් 65ත් වනසේ තමයි මේකේ බලන්න. මේ සාරාංශය. වචන 55ත් 65ත්. මම ඔයාලට කිව්වා 54 53 වුණා කියලා ලොකු හානියකුත් නැහැ. දැන් 55ත් 65ත්නේ. 66 67 වුණා කියලා ලොකු හානියකුත් නැහැ. හරිද? ඒක මානුෂියෝ බලනවා. එහෙම උපදෙස් දෙනවා මානුෂියෝ බලන්න කියලා. හරිද? ඒ නිසා මේ සමහර ළමයි වචන දෙකේ වෙනස් වෙලා මේ පේපරේ ගොඩක් මහන්සි වෙනවා ආයෙත් කප ආයෙ හදන්න. එහෙම නෙමෙයි වචනයක් දෙකක් හැම වුණා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. හොඳයි 2020 පේපර් එකේ රචනා සාරාංශය ටිකක් අපි කියවලා ඒකේන කොටස් ටිකක් අපි වෙන් කරගත්තොත් මම හිතන්නේ ඔයගොල්ලන්ට පහසු වෙයි. මම කියවන වේගය වැඩි නම් ටිකක් අඩු කරලා හරි ලියා ගන්න කියන්න. කවුද කියවන්නේ? ඉදිරිපත් වෙන ප්‍රශ්න අහන්න. මේක ඔයගොල්ලන්ට දැන් සමීප නැත්තුව ඇති අපිව අදම හම්බ වෙච්ච ඉඳා කියලා. නමුත් එහෙම වෙන්න එපා. මේක සමීපව මේ වැඩේ කරගන්න ඔයගොල්ලන්ගේ වැඩේ. හොඳයි. ගැටලු තියෙනවද? කවුද කියවන්නේ? සාරාංශ කියවමුද ටිකක්? පේන කෙනෙක්ට. වැඩිද මේක ලොකු වුණා. නැද්ද කියවන්න කෙනෙක්? වසර දහසකට අධික කාලයක් අනුරාධපුරය හා පොළොන්නරුව කේන්ද්‍ර කොටගෙන රජරට ව්‍යාප්තව පැවති සිංහල ශිෂ්ටාචාරය කෙටි කාලක් තුරදී පරිහාණය කරා ගමන් ගත්තේය. පළමුවන පරාක්‍රමබාහු රජ දවස උච්චස්ථානයක පැවති දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික සමෘද්ධිය හා ශාසනික උන්නතිය ඔහුගේ අභාවයෙන් දශක 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත දුර්වල තත්ත්වයකට පත්විය. මෙවැනි තත්ත්වයක් උදාවීමට හේතු වූයේ දේශපාලන අස්ථාවරත්වය හා විදේශ ආක්‍රමණයි. මාග ආක්‍රමණය, චන්ද්‍රභානු ආක්‍රමණ, පාණ්ඩ්‍ය ආක්‍රමණ මෙකල එල්ල වූ ප්‍රබල විදේශ ආක්‍රමණයි. විශේෂයෙන්ම මාඝ ආක්‍රමණය පෙර නොවූ ආකාරයේ ඉතා දරුණු එකක් විය. කේරළ කුලී හේවායන් විශාල සංඛ්‍යාවකින් යුත් සේනාවක් සමග පැමිණ මෙරට පාලකයාව සිටි පරාක්‍රම පාණ්ඩ්‍ය නිර්පා දමා දරුණු ක්‍රියාකලාපයක් අනුගමනය කරමින් පොළොන්නරුව අල්ලාගෙන එහිදී අභිෂේකය ලබා ඔහු ස්වකීය ආධිපත්‍ය පැතිරවීය. දීර්ඝ කාලයක් මෙසේ සිටමින් මාඝ අනුගමනය කළ ක්‍රියාකලාපය රජරට ශිෂ්ටාචාරයේ ඊරණම කෙරෙහි තීරණාත්මක අයුරින් බලපෑ බව පෙනේ. ඔහු සිංහල බෞද්ධයන් තුළ වූ චිරස්ථායීව පැවති සමාජ සංවිධානය, කුල චාරිත්‍ර, ආර්ථිකයේ ජීවනාලිය වූ වාරිමාර්ග පද්ධතිය, සාහිත්‍යයේ මුදුන්මල්කඩ වූ වටිනා පොත්පත්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් භික්ෂූන් වහන්සේලාට ප්‍රභූපන්තියට හා සාමාන්‍ය ජනතාවට වද හිංසා පමුණුවමින් සිංහල බෞද්ධ සભ્યත්ව විනාශ කරමින් රජරට ශිෂ්ටාචාරය කඩා බිඳ දැමීය. හොඳයි. thank you තරුෂි. දැන් 2020 ප්‍රශ්න පත්‍රයේ සාරාංශකරණය සඳහා නිර්දේශිතව ගන්නේ හා කරුණු ටික අපි වෙන් කරගමු. දැන් පළවෙනි කරුණ වශයෙන් අපිට ගන්න පුළුවන් මේකේ තියෙනවානේ දැන් බසර දහසකට අධික කාලයක් අනුරාධපුර හා පොළොන්නරුව කේන්ද්‍ර කොටගෙන ඔය තියෙනවා පළවෙනි ඡේදය. හරිද? එතකොට ඒක කෙටි කර ගන්නවා අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අනුරාධපුර හා පොළොන්නරුව කේන්ද්‍ර කොටගෙන රජරට ව්‍යාප්තිය පැවති සිංහල ශිෂ්ටාචාරය පරිහානියට ලක්වී. හරිද? ඒකට අනුරාධපුරයේ පොළොන්නරුව කේන්ද්‍ර කොටගෙන ව්‍යාප්ත වූ රජරට ශිෂ්ටාචාරය නැත්නම් රජරට ව්‍යාප්ත වූ සිංහල ශිෂ්ටාචාරය පරිහානිය වී. ඔන්න කෙටි කරා. එක වැකිය. හරිද? සාරාංශය. ඕකේ. ලියා ගන්න පුළුවන් නේද? ඒක ටකස් ගාලා. කෙටි වාක්‍යයන්. ඊට පස්සේ පුතාලා අපි ඊළඟ එක ගන්නවා. දැන් ඊළඟ එකේ තියෙනවානේ පළමුවන පරාක්‍රමබාහු රජ දවස උච්චස්ථානයක පැවති දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික සමෘද්ධිය හා ශාසනික උන්නතිය ඔහුගේ අභාවයෙන් දශක 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත දුර්වල තත්ත්වයකට පත්විය කියන එක අපි මෙහෙම ගන්නවා. පළවන පරාක්‍රමබාහු රජ දවස නේද? උච්චත් ස්ථානයක පැවති දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික සමෘද්ධිය හා ශාසනික උන්නතිය
ඔහුගේ අභාවයෙන් දශක 3ක් කාලයක් ඇතුළත දුර්වල විය කියන එක. ඒක ටිකක් වැදගත් කරුණක් වෙනවා අපිට. ඒක ටිකක් එහෙමම අරගෙන තියෙනවා කියලා අපිට තේරෙනවා. ඊට පස්සේ මෙවැනි තත්ත්වයක් උදා වීමට හේතු වූයේ දේශපාලන අස්ථාවරත්වය හා විදේශ ආක්‍රමණයි. එතකොට ඒක අපි කෙටි කරනවා දේශපාලන අස්ථාවරත්වය හා විදේශ ආක්‍රමණ ඊට හේතු විය. ඊට ඉවහල් විය. තවත් කෙටි කරනවා. ඔව්. හොඳයි. ඊට පස්සේ මාග ආක්‍රමණ, චන්ද්‍රබාහු බාණු ආක්‍රමණ, පාණ්ඩ්‍ය ආක්‍රමණ මෙකල එල්ල වූ ප්‍රබල විදේශ ආක්‍රමණයි. එතකොට අපිට ඒක ගන්න පුළුවන් මෙහෙම දේශපාලන අස්ථාරත්වය විදේශ ආක්‍රමණයට හේතුවයි රජ ඒක අපි ගන්නෙ නැතුව ඉන්නවා. ඊට පස්සේ ඊළඟ කරුණ රජරට ශිෂ්ටාචාර ඉරණමෙහි කෙරෙහි මාග ආක්‍රමණ දැඩිව බලපෑම. ආක්‍රමණ නිසා තමයි දේවල් අපිට අහිමි උනේ. මියුට් කරගන්න නම් හොඳයි. මට නැත්නම් ඔයගොල්ලන්ව මියුට් කර ඉන්න වෙනවා. හරි. ගැටලු තියෙන අය ඉන්නවද? තරුෂි? නෑ සර් පැහැදිලි. හොඳයි. එතකොට ඊට පස්සේ ඊළඟ කොටස වශයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ අපිට වෙලාව ඉක්ම වෙලා තියෙනවා විශාල වශයෙන් අපි යා යුතුයි අවබෝධය කොටසට මම හින්ද ඡේද කියවන්න නැතුව අපි ගන්න උද්දෘතයට නැත්තම් අපි ගන්න මේ සඳහා යොදා ගන්න පුළුවන් කරුණු ටික වෙනම කියන්න. ඒක පහසු වෙයි. ඒක ලියා ගමු. රජරට ශිෂ්ටාචාරයේ ඉරණම කෙරෙහි මාග ආක්‍රමණ බලපෑම එකක් මේකේ ගන්න පුළුවන්. ඊට පස්සේ සිංහල බෞද්ධයන් සතුව පැවති නැත්නම් සිංහලයන් බෞද්ධයන් තුල පැවති සමාජ සංවිධානය වාරිමාර්ග පද්ධතිය සහ කුල චාරිත්‍ර වටිනා පොත්පත් බෞද්ධ භික්ෂු බෞද්ධ සිද්ධාස්ථාන ඔවුන් විනාශ කිරීම. නැත්නම් අපිට ඒක තවත් කෙටි කරන්න පුළුවන් ඕනනම් බෞද්ධ සිංහල බෞද්ධයන් තුල පැවති සංස්කෘතික දායාදයන් ඔවුන් විසින් විනාශ කිරීම. සංස්කෘතික දායාදයන් කියවම සංස්කෘතිකවම ඔය ඔක්කොම අයිති. මම කියන්නේ ඕනනම් කෙටි කරන්න පුළුවන්. ඕනනම් දික් කරන්නත් පුළුවන්. නේද? වචන අඩුනොත් දික් කරන්න පුළුවන්. වචන වැටහුනොත් කෙටි කරන්න පුළුවන්. මේ ශක්්‍යතාවය මේ භාෂා හැකියාව අප සතුව තිබිය යුතුයි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ප්‍රභූ පන්තියේ සාමාන්‍ය ජනතාවට වද හිංසාදී සිංහල බෞද්ධ යන් විනාශ කිරීම හා රජරට ශිෂ්ටාචාරය බිඳ ගැනීම මාග ආක්‍රමණයෙන් සිදුවී. හරිද? මෙවැනි කරුණු ටිකක් තමයි මේ සාරාංශයෙන් අපි අපේක්ෂා කරන්නේ. හොඳයි. මං හිතනවා ටිකක් වේගයෙන් සාරාංශවල උද්දෘත නැත්නම් උත්තර කතා කරා. මේක නිවි හැනහිල්ලේ කළ යුතුයි. ඔයගොල්ලෝ මේවා සටහන් කරගත්තා හෝ නැවත බලමින් මේක ලියා ගැනීමේදී කරන්න තියෙන එකම අභ්‍යාසය තමයි අපිට දැන් මේක පන්තියක් වගේ අභ්‍යාසය කරනකම් කාලය දෙන්න වෙලාවක් නැහැ. විනාඩි 15 දුන්නොත් පැය භාගයක් සාරාංශ දෙකටම යනවා. ඒ නිසා ඒක නොහැකි හින්දා මා කරේ ඒකට අදාළ කරුණු ටික කියපු එක. දැන් ඔයගොල්ලන්ට තියෙනවා හෝම්වර්ක් එකක්. මොකද්ද? මේ සාරාංශ දෙක තනියම කරන්න. තනියම ලියලා බලන්න මගේ උත්තරේ දැන් ඔයාලගේට එන උත්තරේ මා දීපු උත්තරේ අතර තියෙන යම්කිසි පරස්පරතාවක්. පැහැදිලිද? ඒ තනියම කළ යුතුමයි. එහෙම නැතුව නම් ගොඩ යන්න බෑ. ඒ වගේමයි තවත් විභාග මීට පෙර තියෙන විභාගවල සාරාංශ එකක් දෙකක් හෝ තව කරන්න. මොකද ඒ වෙලෙම ගිහිල්ලා ඔක කරන්න බෑ. සමහර අය හිතන් ඉන්නවා ඒ වෙලට ගිහිල්ලා වැඩේ දෙන්නම් කියලා. නේද? සාරාංශ මොනවද කියලා. නමුත් ඒ වෙලෙට ගියාම අපි ලියන්නේ මොනවද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් එන්න පුළුවන්. හොඳයි. සාරාංශකරණයෙන් අපි සමුගමුද ගැටලු තියෙනවද? තමයි නැස ගැටලු නැහැ. හොඳයි. thank you. අපි ඊට පස්සේ යනවා අවබෝධය කියන කොටසට. ඉතාමත් සරලම එකක් තමයි මේ අවබෝධය කියන එක. උත්තර දීලම තියෙනවා අපිට ඒ කොටසෙම නේද? ඒකේ තියෙන උත්තර ටික ගොඩ ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අනිර්දිෂ්ට ගද්‍ය පාඨ. දැන් ඔයගොල්ලන්ට සාහිත්‍ය පේපර් එකෙත් ළමයි තියෙනවානේ ඔය වගේම
ගද්‍ය ඡේද දීලා වචන අහනවා ප්‍රශ්න අහනවනේ. ඒවා නිර්දිෂ්ට ඒවා. එතකොට ඒවා අපි අවුරුදු දෙකක් තිස්සේ අධ්‍යයනය කරපු ඒවා. ඒව වගේ නෙමෙයි මේක. මේක වෙනත් කොහේ හරි ශාස්ත්‍රීය ලේඛනයකින් උපුටාගත්ත ඡේදයක් අපිට දීලා අපිට කියවල දෙයක් අවබෝධ කරගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ බලන්න. දැන් සමහර ළමයිට ගොඩක් අයට මේ දෙයක් කියවලා අවබෝධ කරගන්න. ඉතින් මේක භාෂා ශක්තිතාවයේ කොටසක්. අපි දන්නවා ඇසීම ලියවීම නේද? ඒ දේවල් වලින් ඉන්නේ අපේ භාෂා හැකියාව බලන්න. එතකොට මේ අවබෝධයේ ගද්‍ය ඡේදයක් දෙනවා. ඒකෙදී උත්තර ලියන්න තියෙන්නේ. එතකොට අපි සාකච්ඡා කරගෙන යන් අපිට තියෙන ගද්‍ය ඡේදයක උත්තර සොයාගන්නේ කොහොමද කියන එක. එතකොට උදාහරණයක් විදිහට මම ගත්තෙත් ඒ හැරුණාම පසුගිය විභාග ප්‍රශ්නම තමයි. එතකොට අපිට මේ සඳහා ලකුණු 12ක් හිමි වෙනවා. ඉතින් ලකුණු 12ක් කියන්නේ ඇස් පියාගෙන ගන්න පුළුවන් වැඩක් නේ. මොකද ඡේදය හොඳට කියවලා ඡේදයට අවශ්‍ය කරන කරුණු ටික දානවා. ඡේදෙම උත්තර ටිකක් දීලා තියෙනවා. ප්‍රශ්න ටිකට බලන්න තියෙනවා. එතකොට අවබෝධය ලියන්න කලින් කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. මම මේ කියන්න හදන්නේ ඒක. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න වලට උත්තරය දෙන්න කලින් මම මේකේ මේ පියවර කියලා දාලා තියෙන මුලින්ම ප්‍රශ්න ටික කියනවා. දැන් බලනවා මේ මොකද්ද මේ සර් කියන්නේ කියලා බලයිවා. බලයි මොකද්ද මේ ප්‍රශ්න ටික කියවන්නේ? අපි මුලින්ම කියවන්නේ ඡේදේ නෑ. අපි මුලින්ම බලන්න ඕනේ ළමයි ප්‍රශ්න. ප්‍රශ්න ටික බලලා ඡේදය කියවද්දි අපිට ඉරි ගහගෙන උත්තර ටික වෙන් කර ගැනීමට පහසුයි. නැත්තම් අපි කරන්නේ මොකද්ද ඉස්සෙල්ලා ඡේද කියවන. ඡේද කියවන් යනකොට ඔල් මොලොන් දන් වෙනවා සමහරලා. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි කියවනවා. ප්‍රශ්න ටික ඉස්සෙල්ලා කියවලා ඡේද කියවද්දි අපි දන්නවා අර ප්‍රශ්නේ මෙන්න මේ වගේ කෑල්ලක් තිබ්බනේ අහුණානේ. එහෙනම් මේක වැදගත් වෙනවා. ඒකත් එක්ක ඕකේ වෙනවා කියලා අපිට ටක් ගාලා ලකුණු කරගන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ තමයි දරුවනේ මුලින්ම ප්‍රශ්න ටික කියවන්නේ. නැත්තම් ඡේද කියවමින් ඡේද වචන තේරුම් ගන්න බැරුව දඟලන්න ගියාම අපිට වෙලා වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මම කියන්න උත්සාහ කරේ අර සාරාංශයට කාලය වෙන් කරා වගේම මේකෙදි කෙටි ක්‍රමය අනුගමනය කරලා නිවැරදි උත්තරේ ලබා ගැනීමට අඩු කාලයක් භාවිත කරන්න. සමහර අයට විනාඩි 20ක් විතර මේකට යනවා. එපා උඩරිම විනාඩි 15ක් ඇතුළත ඉවරයක් කරගන්න. එතකොට සාරාංශයට විනාඩි 15යි නේද? අවබෝධයටත් විනාඩි 15ක් ගියොත් අපිට පැය භාගයක් නේ ගිහිලා තියෙන්නේ. ඌට වඩා යයි. කාලය ඉතිරි කරගෙන වැඩකුත් නැහැනේ. විනාඩි සමහරට සාරාංශ විනාඩි 20ක් විතරයි. නමුත් කාලය කළමනාකරණය කරන්න. පේපර් වලට මං හිතන්නේ ලියනවා ඇති. ඒවා ටයිමින් වෙලාව බලමින් ලියන්න. නැත්තම් අපි දන්නේ අපේ පැය 3 අපි කොහොමද බෙදාගන්නේ කියලා. හොඳයි. අපි මෙහෙම බලමු. දැන් බලමු 2000 දැන් ඊට පස්සේ පළමු අර ඡේදය කියවන මුලින්ම ප්‍රශ්න කියවනවා. ඡේදය දෙවන වාර කියවමින් ප්‍රශ්න වලට උත්තර සලකුණු කරගන්නවා. ප්‍රශ්න නැවත කියවා උත්තර නිවැරදියි තහවුරු කරමින් අදාළ ප්‍රශ්න වලට උත්තර ලියනවා. හොඳයි. අවබෝධය කියන කොටසින් අපි ඔය කාරණු ටික තමයි අවධානය යොමු කරන්නේ. හොඳට මතක තියාගන්න මුලින් ප්‍රශ්න ටික බලනවා, ඊට පස්සේ ඡේදය බලනවා, ඊට පස්සේ ඡේදය දෙවෙනි පාර බලමින් ආයෙ ප්‍රශ්නත් එක්ක උත්තර සලකුණු කරනවා, ඊට පස්සේ උත්තරයි ප්‍රශ්නයි අතර සම්බන්ධතාවය නිවැරදි කියලා බලලා කෙලින්ම උත්තර පත්‍රයේ උත්තරේ ගන්නවා. හරිද? ඕනනම් කටුකොලයක ඉස්සලා ගත්තත් කමක් නැහැ. කටුකොල වල ලියන්න ගොඩක් වෙලා ගන්නත් එපා. හොඳයි. ගැටලු තියෙනවද? මම ටිකක් වේගෙන් ගියා. ඔව්. ළමයි ප්‍රශ්න නැහැ සර් නැහැ. answer හොඳයි. මේ අනිත් අයට ඒගොල්ලෝ අහගෙන ඉන්නවද? ඔව්. තුනි හොඳයි. නෑ කියලා දාලා තියෙනවා. දැන් අපි බලමු මෙන්න මේ ඡේදය. දැන් මේ ඡේදයේ පළවෙනි ප්‍රශ්න ටික බලන්නකෝ. දැන් ප්‍රශ්න ටිකත් එක්කම අපිට වැඩේ ගොඩ දා ගන්න පුළුවන් නේ. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ වැඩිහිටියන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අපිට තියෙනවා. හරිද? එතකොට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය සමාජයේ වැඩිහිටියන් රැක බලා ගැනීම උදෙසා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙල ලේඛකයා හඳුන්වන්නේ කවර නමකින්ද කියලා අහද්දී දැන් මෙතන අපි යන්න පුළුවන් කෙලින්ම ඡේදය කියවලානේ තියෙන්නේ. එතකොට මෙතන බලනවා නේද? අපිට මෙහි හමු වෙනවා උත්තරේ වශයෙන් ප්‍රජාපාදක ආරක්ෂිත ජාලය යන නාමය නේද? එතකොට මේ ඡේදය කියවලා මේ තියෙන
ක්‍රියාත්මක වූ මෙන්න මේක ඔයාලට මේක පේනවා ඇති ප්‍රජාපාදක ආරක්ෂිත ජාලයක් කියලා තියෙනවා නේද වැඩිහිටියන් රැක බලා ගැනීමට ක්‍රියාත්මක වූ පැවති ක්‍රියාත්මක වැඩපිළිවෙල ඊට පස්සේ වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා අතීතයේ පැවති ක්‍රියාවලිය වර්තමානයේ අභියෝගයකට ලක්ව ඇත්තේ කවර කරුණු හේතුවෙන්ද එතකොට කරුණු හේතුවෙන්ද කියනකොට ප්‍රශ්න තේරුම් ගන්න එක හේතුවක් ලියලා හරියන්නේ නැහැ එතකොට අපිට මේකට උත්තර අනුව මේ 2019 අවබෝධයේ ප්‍රශ්නෙට එන දෙවෙනි ප්‍රශ්නෙට අපිට උත්තර 3ක් 4ක් තියෙනවා. දැන් එයාලා අහන්නේ වැඩිහිටියන් රැක බලා ගැනීම සඳහා අතීතයේ පැවති ක්‍රියාවලිය වර්තමානයේ අභියෝගයට ලක් ඇත්තේ කවර හේතුවෙන්ද? එකක් සාපල්්‍යතාව අඩුවීම නිසා දරුවන්ගේ ප්‍රමාණය පහළ යාම. හරිද? දැන් මේ තියෙන බලන්නකො මෙන්න මේ සෙට් එක සාපල්්‍යතාව. sorry දැන් මෙන්න මෙතන තියෙනවා ලකුණු තොගයක් නේද මේ ඔයාලට පේනවා ඇති ඔන්න කරුණු ටික හරිද ඒ කරුණු ටික ඔයාලට පේනවා ඇති එදිදී අපි කතා කරන්නේ සාපල්්‍යතාව අඩුවීම නිසා දරුවන්ගේ ප්‍රමාණය පහළ යාම දේශීය හා විදේශීය ආසංක්‍රමණ නාගරීකරණය කාන්තාවන් රැකියාවල නිරත වීම මෙන්න මෙවැනි කරුණු හේතුවෙන් තමයි මේ අභියෝගය ලක්ලා තියෙන වැඩිහිටියන් රැක බලාගෙන. එතකොට උත්තර පත්‍රයේ කියනවා සම්පූර්ණ පිළිතුරට ලකුණු 2කී කොටස් 2ක් හෝ 3ක් ඇත්නම් ලකුණු 1කී එක් කොටසක් පමණක් ඇත්නම් ලකුණු හිමි නොවේ. කොටස් 2ක් හෝ 3ක් ඇත්නම් ලකුණු 1යි. එතකොට ලකුණු 2ක් හම්බ වෙන ප්‍රශ්නෙට කරුණු 4ක් තියෙනවා. කරුණු 4ම තිබ්බොත් තමයි ලකුණු 2. 2ක් හෝ 3ක් තිබ්බොත් 1යි. නේද? එකක් පමණක් තිබ්බොත් ලකුණු ඇත්තෙම නැහැ. එතකොට බලන්නකො අපි හිතනවා එකක් ලියලා ආයේ ලකුණු 2 හම්බෙලා වගේ. නිකන් ගන්න තියෙන ලකුණු 2 නැහැ. ඊට හේතුව තමයි එක්ක කම්මැලි කමට ලියන්නේ නැහැ. එක්ක එක මග හැරෙන එක්ක වෙලාව මදි හින්දා නිකයි. හින්දා අර ප්‍රශ්නේ තියෙනවානේ. කවර කරුණු හේතුවෙන්ද? බහුවචනෙන්ම තියෙනවා එකක් නෙවෙයි. හේතුව නෙවෙයි අහන්නේ. හේතුවෙන්ද කියනකොට කරුණු තියෙනවා නම් ඒ ටික දක්වන්න. පැහැදිලිද? ඊට පස්සේ වියපත් වූවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය යහපත් කිරීම උදෙසා ලේඛකයා යෝජනා කරන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට වියපත් වූවන්ගේ ප්‍රශ්නයේදී අපිට දෙන්න තියෙන උත්තරය තමයි වියපත් වූවන්ට හැකියතාක් දුරට රටේ සමස්ත සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමට ප්‍රතිපත්ති සැකසීම. නේද? වියපත් භාවය ඒ මානසික සෞඛ්‍ය රැක ගන්න. එයා මේ ඉදිරිපත් කරන කාරණය. ඊට පස්සේ අපි යනවා මෙම පාඨයේ සඳහන් වන ආකාරයට මෙරට සංස්කෘතියට හා සමාජ ව්‍යුහයට ගැලපෙන ආකෘතියක් ගොඩනගා ගැනීමට සම්පාදනය විය යුතු අවශ්‍යතාව කවරේද? දැන් එතකොට අපිට මේකේ හම්බ වෙනවා බලන්න උත්තරේ. ඒකත් අවශ්‍යතා කිව්වහම බහුවචනයි. හරිද? එතකොට මේ පාඨයේ සඳහන් වන ආකාරයට සංස්කෘතියට සමාජ ව්‍යුහයට ගැලපෙන ආකෘතියක් වැඩිහිටියන් රැක බලා ගැනීම සම්බන්ධව ඒක කියනවා මොකද්ද? දිවාසුරකු මධ්‍යස්ථාන හා තදානුබද්ධ ධනාත්මක ලක්ෂණ. හරිද? මේ තියෙන්නේ සෙට් එක. හරිද? මෙතනින් පටන් ගන්නවා මේ කොටස. ඊට පස්සේ යටිතල පහසුකම් හා අවශේෂ සේවාවන් ප්‍රවර්ධනය. කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම. කාර්ය මණ්ඩලයට නිසි පුහුණුවක් ලබා දීම. ඉතින් ඔන්න ඔය කරුණු වලින් ඒකෙදිත් කියලා තියෙනවා කොටස් 2ක් හෝ 3ක් නැත්නම් ලකුණු 1යි. එක් කොටසක් පමණක් නැත්නම් ලකුණු නැහැ. ඒතර කරුණු 4ක් තියෙනවානේ. ඒ 4ම තියෙන්න ඕනේ. නිසි පුහුණුවක් ලබා දීම දක්වා වෙනවා. හරිද? ඒ ඔක්කොම කරුණු තිබ්බොත් ලකුණු 2යි. 2ක් හෝ 3ක් තිබ්බොත් 1යි. එකක් ලිව්වොත් ලකුණු ඇත්තෙම නැහැ. ඒ හින්දා උත්තර ලියනකොට හැම වෙලෙම අපි හිතනවා මේවා ලේසි ලකුණු ටික ගත්තා අපි ලිව්වා කියලා හිතන් එනවා. හැබැයි අපිට ලකුණු හම්බ වෙලා නැහැ. හරිද? ඒ නිසා මේවා පාඩම් නොකර එවලේ බලලා ඡේදේ බලලා එතනින්ම උත්තර අරගෙන ලියන්න තියෙන ප්‍රශ්න. නිසා ඊටාම හොඳට ලියන්න පුළුවන්. එහෙනම් කියන්නේ කල්පනාවෙන් ඒ ටික කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා වියපත් වූවන්ගේ රැකවරණය සඳහා පවුල තුල සක්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට බාධාව වශයෙන් සමාජ පරීක්ෂකයන් දක්වන්නේ කුමක්ද? ඔව්.
පවුල් සංවිධානය ශ්‍රී ලාංකීය ජන සමාජයේ සිදුවන ප්‍රජා විද්‍යාත්මක සමාජාර්ථික වෙනස්කම් හේතුවෙන් ගැට ගැහෙන පවුල් සංවිධානය නිසා. පවුල් විසංවිධානය කියන උත්තරෙත් අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙහි දැක්වෙන පරිදි ලෝකයේ බොහෝ රටවල් හා ශ්‍රී ලංකාව මුහුණ පාන්නේ කෙබඳු සමාජ අර්බුදයකටද? වැඩිහිටි ජනගහන ප්‍රතිශතය ඉහළ යාමේ අර්බුදය. හරිද? වැඩිහිටි ජනගහනය ප්‍රතිශතයක් වශයෙන් ඉහළ යාමේ අර්බුදයට තමයි මේගොල්ලෝ මුහුණ පාන අර්බුද. හොඳයි. ඉතින් දැන් උත්තර ලියනකොට කල්පනාකාරී වෙන්න අවබෝධී එවැනි උත්තර ලියන සම්බන්ධයෙන්. හොඳයි. මේ දක්වා ගැටලු තියෙනවද? නෑ සර්. ඔව්. දැන් උගන්නපු මේ ටික මම මේ කරපු උත්සාහය ඔයගලන්ට පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? පැහැදිලි සර්, ප්‍රශ්න නැහැ. ඔව්. හොඳයි. එතකොට දැන් අපි ඊළඟ 2020 අවබෝධයක් චුට්ටක් බලමුද? මොකද ඔයගලන්ගේ අදහස්? හා සර්, බලමු. ඔව්. දැන් බලන්න උත්තර ලිවීමේදී කවු හරි මේක ටිකක් කියවමුද? නැත්නම් ඡේද කියවනතෝ කරද්දිත් ඔයගලන්ට අපහසු වෙන්න පුළුවන් නේද? දැන් ඡේද සමහර කියවන්නෙම නෑනේ. ඇහෙන්නෙත් නෑ. ඉස්සෙල්ලා ප්‍රශ්න ටික කියවන්න කිව්වට දැන් අපි මේකේ ඕනනම් ඡේද චුට්ටක් කියවලා බලමු. කවු හරි ඉන්නවද කියවන්න කැමති කෙනෙක්? සාහිත්‍ය කරුවාද සෙසු මිනිසයන් මෙන් සමාජයක ජීවත් වන්නෙකි. එහෙත් සමාජයේ ජීවත් වන සෙස්සන්ට වඩා ඇතැම් විශේෂතා ඔහු තුළ විද්‍යමාන වේ. නිරීක්ෂණ කෞශල්‍යයක් හා වින්දන ශක්තියක් ඔහු තුළ පිහිටා ඇත්තේය. ඔහු සූක්ෂමදර්ශීය. සමාජයේ ඇතිවන දුක සැප, දුම්නස සොම්නස, බැඳුම් ගැටුම් විනිවිද දකි. ඒවා ඔහුගේ අමුද්‍රව්‍ය වන්නේය. එම අමුද්‍රව්‍ය ඇසුරින් ඔහු අපූර්ව කල්පනා ලෝකයක් නිර්මාණය කරයි. මෙනයින් බලන කල කවර උසස් සාහිත්‍ය කෘතියක වුවද තැන්පත් වන්නේ රචකයා වෙසෙන සමාජයේ ජීවයයි, හරයයි. සිය කාර්යභාරය මැනවින් වටහාගත් සාහිත්‍යකරුවා කාලීන සමාජ හරය පිළිඹු කිරීමෙන් පමණක් සෑමීමකට පත් නොවේ. ස්වකීය පුද්ගල දෘෂ්ටියට අනුව සමාජයේ ප්‍රගතියට හේතු වන පරිද්දෙන් තත්කාලීන සමාජයේ අඩලුහුඬුකම්ද දක්වයි. සාහිත්‍යකරුවාගෙන් ජන සමාජයට සැලසෙන එක් වැදගත් මෙහෙයක් නම් අවටති සමාජයේ පැහැදිලි ලෙස සිතුවම් කොට සමාජ උන්නතියට අනර්ථකාරී වූ බලවේගයන්ගේ තත්ත්ව ස්වරූපයේ විෂද කොට ඒවා මූලෝත්පාටනය කිරීමට අනුබල දීමයි. කවර සාහිත්‍යාංගයකට වුවද පාදක වන්නේ අවටති සමාජ ජීවිතයේ හරයයි. එහෙත් මෙකී ලක්ෂණය වඩාත් පැහැදිලි ලෙසත් පරිපූර්ණ ලෙසත් දක්නට ලැබෙන්නේ නවකතාවෙහිය. කවියාටත් නාට්‍යකරුවාටත් යම් යම් සීමාවන් ඇතුළත ක්‍රියා කිරීමට සිදුවන්නේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් අභිමුඛයෙහි ඇති විශේෂ ක්ෂේත්‍රයේ එක්තරා ප්‍රමාණයකට පටු වේ. එහෙත් නවකතාකරුවා බැඳ තබන සීමා නැත. ඇතනම් අල්පයකි. එහෙයින් අවශේෂ ලේඛකයන්ට වඩා තියුණු වූත් ගැඹුරු වූත් ආකාරයෙන් සමාජ ජීවිතය නිරූපණය කිරීමේ වරප්‍රසාදය නවකතා රචකයාට හිමිවන්නේය. නවකතාව වනාහි සමාජය හමුවේ තබා ඇති කැඩපතකි. එය දෙස බලන පාඨකයාට තමාගේ සමාජයේ තඬුලුහුඬුකම් ප්‍රත්‍යක්ෂ වේ. ඒ නිසා පොදුවේ සෑම උසස් සාහිත්‍ය කෘතියකටත් විශේෂ වශයෙන් නවකතාවටත් සමාජ අර්ථයක් පදනම් වන බව කියවමනාය. හොඳයි. thank you දිලිනි හංසිකා. හොඳට කියුවා. අපි බලමු දැන් මේකේ ඡේදය කියවලානේ දැන් ප්‍රශ්නෙට යන්නේ අපි මම මුලින් කිව්වේ ඔයගොල්ලන්ට ප්‍රශ්න ටික කියවලා ඡේදය කියවන්න කියලා. නමුත් අපිට කාලය සීමිත බැවින් ඔයගොල්ලොත් එක්ක මේ කාර්යය ඉවර කරගන්න નિયમિત වේලාවට අවශ්‍ය බැවින් මම මුලින්ම ඡේදය කියවන්න කිව්වා. නැත්තම් ඡේදය ගැන අඩුම ගානේ අවබෝධයක්වත් තියෙන්න ඕනේ හින්දා. දැන් මෙහි සඳහන් වන ආකාරයට සෙසු මිනිසයන්ට වඩා සාහිත්‍ය නිර්මාණකරුවා තුළ දක්නට ලැබෙන විශේෂතා දෙක සඳහන් කරන්න කියලා කියනවා. ඔව්. මොකක්ද අපිට තියෙන විශේෂතා දෙක? දැන් පුළුවන් නම් පොඩි වෙලාවක් මම දෙන්නම් ඔයගොල්ලෝ මට මෙතනින්ම උත්තර දෙන්න බලන්න. ඔව්. තනියම හොයන්න බලමු. පොදු විශේෂතා දෙක. නිරීක්ෂණ කෞශල්‍යයක් හා වින්දන ශක්තියක් තියෙනවා. good. ඔව්.
තරුෂි නිරීක්ෂණ කෞශල්‍ය සහ වින්දන ශක්තිය කියන එක තමයි සාහිත්‍ය නිර්මාණකරුවා තුළ දක්නට ලැබෙන ප්‍රධානම කරුණු දෙකක් නැත්නම් විශේෂතා දෙකක් වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපිට ඒකට ගන්න පුළුවන්. ඒතකොට ලකුණු දෙකක් අපිට ඒකට හමු වෙනවා. නේද? බලන්නකො පොඩි උත්තරයක් ලකුණු දෙකක්. ඊට පස්සේ බලන්න සාහිත්‍ය රචකයා ස්වකීය කෘති රචනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරන්නේ මොනවාද? ඔව්. මොනවාද අමුද්‍රව්‍යයාගේ නිර්මාණය සඳහා භාවිත වෙන්නේ? මේකෙම තියෙනවා. ඡේද චුට්ට පළයට ගන්න එක පේන්නේ නැහැ. sorry. සාහිත්‍ය ස්වකීය කෘති රචන සහ අමුද්‍රව්‍ය. සමාජයේ ඇති වෙන දුක සැප දුම්නස සොම්නස බැඳුම් ගැටුම්. ඔව්. අනිත් පැත්ත උත්තර දෙන්න මේක සජීවී සංවාදයක් විදිහට ගැටලු තියෙනවා අහන්න. හරිද? එතකොට සමාජයේ ඇති වෙන දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාහිත්‍යකරුවාගේ කොහොම වුණත් අත්දැකීම් නේද? යා විඳින අත්දැකීම් වේදිතයන් නෙයා අමුද්‍රව්‍ය කොට ගන්න. දැන් ප්‍රතිමා ශිල්පියා මැටි හෝ සිමෙන්ති හෝ අමුද්‍රව්‍ය කරගෙන නිර්මාණය කරනවා සාහිත්‍යකරුවා තමන්ගේ ජීවන අත්දැකීම්. එතකොට මේ ජීවන අත්දැකීම් ඔහු ලබන්නේ පෞද්ගලිකව හෝ කොහෙන් හෝ සමාජයේ ඇති වෙන සමාජය මගින්. ඔහු සමාජීය සත්වයක් නිසා. එතකොට සමාජයේ දුක සැප දෝමනස සෝමනස බැඳුම් ගැටුම් කියන එක. එතකොට මේ කොටස් තුනටම තිබ්බොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. කොටස් දෙකක් තිබ්බොත් ලකුණු එකයි. එක් කොටසක් තිබ්බොත් ලකුණු නැහැ. හරිද? සමාජයේ ඇතිවන දුක කියලා තිබ්බොත් නැහැ. හරිද? දුක සැප කියලා තිබ්බත් නැහැ. සෝමනස දෝමනස කියන්නේ දුක සැප සතුට දුක අසතුට කියන එකම තමයි අපිට. එතකොට බැඳීම් ගැටීම් මේවා සියල්ලම අන්තර්ගත වෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. දැන් කතා කරන්න බය නැතුව සාහිත්‍යකරුවාගෙන් ජන සමාජයට සැපේන මෙහෙය වශයෙන් මෙහි දැක්වෙන්නේ කුමක්ද? ඔව්. ආවට ඇති සමාජය පැහැදිලි ලෙස සිතුවම් කොට සමාජ උන්නතියට අනර්ථකාරී වූ බලවේගයන්ගෙන් තත්ත්ව ස්වරූපය විෂද කොට ඒවා මූලෝත්පාදනය කිරීමට අනුබල දීම. හොඳයි. ඔව් තරුෂි ඉදිරිපත් වෙනවා දැන් අනිත් අය චෝදනා කරන්නේ අපි කියන්න කලින් කියලා ඉවරයි කියලා. ඉදිරිපත් වෙන්න. හරිද? කො මේකේ ඉන්න කොල්ලෝ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නේද? අනේ ඉතින් අපි පිරිමි පරපුර නේද? විශ්වවිද්‍යාලෙට එන්න ඕනේ වැඩි වශයෙන් පිරිමි ළමයි. නේද? විශ්වවිද්‍යාලවල ඉන්නෙම වැඩිපුර ගැහැල් ළමයි. ඒ කියන්නේ පිරිමි ළමයිනුත් ටක් ගාලා වැඩ කරලා ගොඩ යන්න ඕනේ. හරිද? මේ ගැහැල් ළමයි කොහොමද ගොඩ යනවා? ඉතින් පිරිමි ළමයි මහන්සි වෙන උත්තරයක්වත් දුන්නේ නැහැ. සමහරවිට ඒගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන්. හොඳයි පුතේ කමන්නේ. අපිට තුන්වෙනි එකට උත්තරේ අපි සාකච්ඡා කරා. වෙන උත්තර තියෙන අය ඉන්නවද? පිරිමි ළමයි? හොඳයි. එතකොට අපිට ගන්න පුළුවන් අවට සමාජයේ පැහැදිලි ලෙස සිතුවම් කොට සමාජ උන්නතියට අනර්ථකාරී වූ බලවේගයන්ගෙන් සත්‍ය ස්වરૂපය දක්වා ඒවා මූලෝත්පාදනය කිරීමට අනුබල දීම. එතකොට කොටස් තුනටම ලකුණු දෙකයි. දැන් ඒකේ කොටස් තුනට කියන්නේ අර සිතුවම් කොට ඒ සෙට් එකමනේ. අර දෙකක් තිබ්බොත් එකයි කොහොම තිබ්බොත් තමයි ලකුණු දෙක හිමිවන්නේ. ඊට පස්සේ හතරවෙනි කොටස බලන්න පුතේ. කවියාගේ නාට්‍යකරුවාගේ විශේෂ ශාස්ත්‍රයේ පටුවන්නේ කවර හේතු නිසාද? ඔයගොල්ලෝ මේ වෙනකොට නාට්‍ය කියන එක ඉගෙන ගන්නවානේ දැන් නේද? නාට්‍ය කලාව කියන එක. හරි. ඉන්නවද වෙන කවුරු මේකට උත්තර දෙන්න? තරුෂි හැරුණකොට කවියාටත් නාට්‍යකරුවාටත් යම් යම් සීමාවන් ඇතුළත ක්‍රියා කිරීමට සිදුවීම. ඔව් නේද? කවියාටත් නාට්‍යකරුවාටත් දැන් ඔයගොල්ලන්ට ප්‍රේමතෝ ජාති ශෝකෝ තියෙනවා. ඒ වගේම නූතන පද්‍ය තියෙනවා. බුද්ධිල කාව්‍ය තියෙනවා. රසවත් විෂය නිර්දේශයක් නේද? ඉගෙන ගන්නවා නම් ඉතාම රසවත් විෂය නිර්දේශයක්. ඉතින් ඒවල ඔයගොල්ලන්ට ශක්්‍යතා සහ සීමා වෙනස්නේ. නාට්‍යයේ තියෙන හැකියාවන් සහ කාව්‍යයේ තියෙන හැකියාවන් වෙනස්. සීමාවන් වෙනස්. නේද? එතකොට සමහර නාට්‍යයේ තියෙන හැකියාව කවියට නැහැ. කවියට ගුඩු වචන වලින් යන්න පුළුවන් සීමාව නාට්‍යකරුවට පෙන්වන්න බැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා අපි වෙනම කතා කරමු දවසක නේද? තාම වෙච්ච දවසක. එතකොට සම්දුනි හරි කවු හරි මට උත්තරයක් දුන්නා. කවියාට හා නාට්‍යකරුවට යම් යම් සීමාවන් ඇතුළත ක්‍රියා කිරීමට සිදුවීම. ඒක තමයි පටුවන්නේ සීමා ඇතුළත ඒගොල්ලෝ හිරගත වෙනවා.
ඊට පස්සේ බලන්න පස්වෙනි එක අපිට කවුරු හරි තව උත්තරයක් කියනවා දෙන අවශේෂ ලේඛකයන්ට වඩා නවකතා රචකයාට ඇති වරප්‍රසාදය කුමක්ද? නවකතාව දන්නවා බැද්දේගම නවකතාව කවුද? හොඳයි. ඔව්. අවශේෂකයන්ට වඩා තිබුණුත් ගැඹුරුත් ආකාරයෙන් සමාජ ජීවිතය නිරූපණය කිරීමේ වරප්‍රසාදය නවකතා රචකයාට හිමි වේ. ඔව්. වෙන උත්තර තියන අය ඉන්නවද? ඔව් අපිට ගන්නවල තියුණු වූ ගැඹුරුත් ආකාරයෙන් සමාජ ජීවිත නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා නවකතාව. තියුණු ගැඹුරු. එතකොට ඔයගොල්ලෝ බැද්දේගම නවකතාව කතා කරනකොට බැද්දේගම සමාජය පිළිබඳව විනිවිද දැකීමක් ලෙනාඩ් වුල්ෆ් කරලා තියෙනවනේ. ඉපි ගුණරත්නයන් එක පරිවර්තනය කරලා තියෙන විදිය බලන්නකො නේද? බැද්දේගම තියෙන කර්කශභාවය, මිනිසුන්ගේ දරිද්‍රතාවය, මිනිසුන්ට තියෙන කම්කටොළු, අන්තිමට මුළු ගම්මානෙම විනාශ වෙලා යන හැටි, බැද්දට යන හැටි, කැලේ විසින් බැද්දේගම ගිල ගන්න හැටි, මේ මිනිසුන්ට මූලික මානව අයිතිකා වාසිකම් ටිකවත් නැති හැටි නේද? එතකොට ගැඹුරින් එක නිරූපණය කරනවා. යටත් විජිත සමහි පවතින ගමක ස්වභාවය ලෙනාඩ් වුල්ෆ් නේද? ලෙනාඩ් වුල්ෆ් යටත් විජිත සමහි නිලධාරියෙක් වශයෙන් ඉන්නකොට මෙයා ගත්ත අත්දැකීමක්. හොඳයි. ඊයේ මම හිතන්නේ ඒ ගැන ඔයගොල්ලෝ ගැඹුරින් කතා කරන්නේ නැති. එතකොට අපි අවසාන ප්‍රශ්නෙට යමු. නවකතාව නැමැති කැඩපත දෙස බලන ප්‍රේක්ෂකයාට ප්‍රත්‍යක්ෂ වන්නේ කොහොමද? නවකතාව කැඩපත ලස්සන වචන බලන්න මේකෙන් අපිට ਵਿਚාර වලට ගන්න කරුණු තියෙනවා නේද? නිර්මාණශීලී නම් නවකතාව කැඩපතක් කියන්නේ අපිට පේනවා. නාට්‍යයත් කැඩපතක් කියලා කියනවනේ නේද? මේ සමාජයේම තමයි අපිට පෙන්වන්නේ. සාහිත්‍ය මගින් කරන්නේම ඕක. හොඳයි. මම අවබෝධයට එන්න. එතනට යන්නේ නැතු. මොකක්ද ඒකට උත්තරේ? ඔව් වෙන කවුරු හරි උත්තර දෙන්න. සමාජයේ අඩලුහුඩුකම් ප්‍රත්‍යක්ෂ වේ. ඔව්. ගෑල් ළමයිමයි උත්තර දුන්නේ. කොහොම ගෑල් ළමයිද මන්ද මේක ඉන්නේ? කමන්නේ. කොහොම හරි කමන්නේ. කට්ටිය. ඔව්. ඕවෑ දැන් මේ ලියන්න ඕනේ ලියන භාෂාව ඕක තියෙන භාෂාවෙන්ද නැත්නම් අපි අර මේ ඡේද අභ්‍යාස ලියනවා වගේ එහෙමද ලියන්න ඕනේ? නෑ එහෙම අවශ්‍ය නැහැ. සමහරවිට ඡේදයෙන්ම කෑල්ල ගන්නවා මේගොල්ලෝ. ඔයගොල්ලෝ ඒක එහෙම ගැටලුවක් නෙවෙයි. හරිද? එතකොට මේ කතා කරන භාෂාවෙන් ලියනද අර මේ වාක්‍යයක් අවසන් කරන විදියට ලියන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ ලකුණු දීමේ පටිපාටියේදී ඔය ගුරුවරුන්ට දෙන්නේ ඒ කොටස දෙනවා. ඉතින් ඒ කොටස අන්තර්ගත වෙනවා නම් ඒ ලකුණු අපිට දෙන්න පුළුවන්. මේකම දෙන්න ඕනේ කියන එක නෙවෙයි පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් ඒක බය වෙන්න දෙන්නේ නැහැ. හැබැයි මූලික අදහස මේකත් එක්ක ගන්න පුළුවන් නම් ලේසි. ඔයගොල්ලෝ ඡේදයෙන් උපුටා ගැනීම කරනකොට ඒකෙන්ම ගන්න උත්සාහ කරන්න. සාරාංශය වගේ නෙමෙයිනේ. අවබෝධය. එතනටම යන්න. එතනින්ම ගන්න. හරිද? හැබැයි පරිස්සමෙන් වෙන් කර ගන්න සමහර තැන්වල කොටස් එකක් දෙකක් එකට තියෙන්න පුළුවන්. ඒවා ගැන සැලකිලිමත් වෙන්න. ඒ කරුණු ලිවීමේදී සමහරලාට ප්‍රශ්නෙට අවශ්‍ය නැති කියන්නේ උත්තරෙත් එක්ක අනිත් අදාළ නැති කොටසුත් ලියන්න පුළුවන් ඔයගොල්ලෝ. හොඳයි. ඒතකොට තමාගේ පාඨකයා, ඒ කියන්නේ පාඨකයා තමාගේ පාඨකය සමාජයේ අඩලුහුඩුකම් තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. තමාගේ පාඨක සමාජෙත් මුළුමහත් සමාජයේ අඩලුහුඩුකම් තමයි මදි පුංචිකම් අපිට නවකතාව නැමැති කැඩපතින් බලද්දී දකින්න ලැබෙනවා. හොඳයි. මම ඔව් පුතේ. සර් මේ ගැඹුරු වචනයක් දීලා ඒකේ අර්ථය අහන්න පුළුවන්ද සර්? ඔව් සමහර විට එහෙම අහන්නත් පුළුවන්. එහෙම අහපු අවස්ථාවක් තියෙනවා. දැන් පසුගිය විභාග ප්‍රශ්න දෙකේ නැතුණාට ඊට කලින් අවබෝධවල දවගලන්ට සාමාන්‍ය පෙළවලදීත් එහෙම අහන්න පුළුවන්. ඒක භාෂාත්මක හැකියාව නේද? ඔව්. ප්‍රේමතෝ නාට්‍ය කතා කරන්න පුළුවන්ද? ඔව් නාට්‍ය විෂය මගේ තාමත් ප්‍රියතම විෂයක්. කතා කරන්න පුළුවන්. අපිට ඉතින් අපිට දවසක් තියෙනවා නම් ප්‍රේමතෝ ජයති ශෝකෝ නේද? අපි කරමු. දැන් ඔයගොල්ලෝන්ට හෙටත් මම හිතන්නේ පාලි විෂය සම්බන්ධ දේශනයක් තියෙනවා. එතකොට පුළුවන් අය දැනුවත් වෙන්න අපෙන් තව උපකාර වෙන්න තියෙනවා නම් අපි එහෙම දාගෙන වැඩේ කරගමු. ඒ ඔයගොල්ලොන්ට විශ්වවිද්‍යාලේ ඉන්න කරන උපකාරයක් තමයි අපි මේක නාට්‍ය කරමුකෝ. හොඳයි. නාට්‍ය කරන්න පුළුවන් නම් නාට්‍ය කරමු. ඉතින් නාට්‍ය කලාවේ ලක්ෂණ ටික චුට්ටක් ශෛලිගත නාට්‍ය එතකොට අපි කියන ඔපෙරාවක් වශයෙන් නේද? එතකොට ඔයගොල්ලන්ට මූලාශ්‍ර භාවිතයක් තියෙනවානේ. දැන් පසුගිය විභාග ප්‍රශ්න වල දීලා තියෙන මූලාශ්‍රගත
ස්වර්ණතිලක කතාවස්තුව සද්ධර්ම ලංකාරේ ඒක ප්‍රතිනිර්මාණය කරලා තියෙන විදිය අර්ථකථනයේ භාෂාව නේද කාව්‍යමය සංවාද භාවිතය කාව්‍යමය භාෂාව සරච්චන්ද්‍රගේ එතකොට ඒ වගේ අවධානය යොමු කරන්න හොඳ නාට්‍යයක් ඒ වගේමයි සංස්කෘත නාට්‍ය ශෛලිය තියෙනවා ප්‍රේමතෝල සරච්චන්ද්‍රගේ ගොඩක් ඒතොර නාට්‍ය ශෛලිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ නේද සතර අභිනය පිළිබඳව වේවා විශේෂයෙන් භාෂාවේකේ ගැටුම නාට්‍ය ගැටුම ශෝකෝත්පාදක ලක්ෂණ ශෝකවන්තයක් වශයෙන් කොහොමද මේ නාට්‍ය රසවත් වෙන්නේ අපිට ශෝකාන්තයක් විතර දැනෙන්නේ නේද කේදනීය වීරයා කවුද කියන එක පිළිබඳව අපිට දාගන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට ගොඩාක් ඇයට එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙනවා කෙටි කතා වෙලා නැහැ නව කතා වෙලා නැහැ නේද මේ එහෙම එතකොට ඒව ඔක්කොම ඉතින් අපිට කරන්න බැරි වෙයි නමුත් ඔයගොල්ලන්ට පුළුවන් උපකාරයක් තියෙනවා නම් අන්තිම මොහොත දක්වා අපි කරනවා විශ්වවිද්‍යාලයක් වශයෙන් අපිට ඔයගොල්ලන්ට දෙන්න තියෙන දැනුම උපරිමයෙන් අපි දෙනවා අපිට පුළුවන් විදියට සමාජ සත්කාරයක් විදියට ඉතින් කොහොම හරි පාඩම් කරන්න සුබ පතනවා හොඳට වැඩ කරලා කොහොම හරි විශ්වවිද්‍යාලයට එන්න කැලණිය විශ්වවිද්‍යාලයටම එන්න කැමති අයට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මම හිතනවා ටිකක් වේගෙන් සමහර තැන්වලදී යන්න වුණා ගැටලු තිබුණා නම් ඒ ගැන කනගාටු ප්‍රකාශ කරනවා නිරන්තර පුහුණුව වෙන්න අභ්‍යාස කරන යෙදෙන්න ලියන්න කියවන ඒවා ලියවන්න හොඳයි ඔව් අපි කැලණියේදී මීට් වෙමු සර් හොඳයි අනිවාර්යෙන් වෙන ගැටලු මුකුත් තියෙනවද මං හිතන්නේ එහෙනම් අපි අදට සමුගමු පුතාලා නැවත පුළුවන් නම් ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් කියන්න අපි පුළුවන් දවසක හමු වෙමු එහෙනම් අදට සමුගමු හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම විභාගයේ සාර්ථක මුහුණ දීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි බොහොම ස්තුතියි ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න ගොඩක් ස්තුතියි සර් අපි වෙනුවෙන් කාලය වෙන් කරාට thank you ආයෙමත් දවසක පුළුවන් නම් කරමු හරි අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පුළුවන් නම් දවසක් දාගන්න ඕන වෙලාවක ගැටලුවක් තියෙනවා සර් ගොඩාක් හොඳට ක්ලාස් එක කරා සර්ට ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා පුළුවන් නම් සර් ආයි දවසක ඇවිල්ලා සාහිත්‍ය පේපර් එක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න හරි අපි එහෙමනොත් දවසක් දාගමු ඔයගොල්ලෝන්ට ඔය පෝස්ට් එක ලැබිච්ච එකේ ඇතිනේ නම්බර් එකක් එහෙමනොත් එහෙම WhatsApp group එකක් හදාගෙන මාවත් ඇඩ් කරගෙන අපි දාගමු ඉතින් අපිට පුළුවන් දේවල් අපි එවන්නම් ඔයාලට අනේ සර් නම්බර් එක නෑනේ අපිට ලින්ක් එක විතරයි හම්බුනේ ගෲප් එකක් හදලා තියෙනවා නේද සර් මේ ගෲප් එකක් හදලා තියෙනවා කියලා දැනුවත් වෙනවා පුතේ නම්බර් එකක් එහෙනම් අපිව ඇඩ් කරන්නකෝ සර් පුතේ මමත් එක්ක නෑ මම නම්බර් එක සර් අර පෝස්ට් එකේ තියෙන නේද පෝස්ට් එකේ තියෙන නම්බර් එකක් අර දාපු එක නේද පුතේ මේ නම්බර් එක ගහගන්න එහෙමුනොත් මේ නම්බර් එකට ඔයාලා 0.71 58යි 95යි 58යි 95යි 354 හරිද හරිද ඒකට ගෲප් එකක් තියෙනවා නම් ඒකට ඔයගොල්ලෝ ඇඩ් වෙන්න ඒකට මැසේජ් කරලා ඔයකට දැම්මහම WhatsApp මැසේජ් එකක් දාන්න එතකොට ඔයගොල්ලන්ට ගෲප් එකේ link එක එයි එතකොට ඔයගොල්ලෝ group එකට එක්ක සම්බන්ධ වෙන්න අපිට තියෙන ගැටලු අපි එහෙම කතා කරලා අපි link එකක් දාගෙන ආයෙ එකතු වෙමු. ඒකේ ළමයි ටිකත් එක්ක. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ පතනවා. අපේ මහාචාර්ය KB ජයවර්ධන සර්ටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම. ඔබ වෙනුවෙන් සෑහෙන කාර්යයක් කරේ මහාචාර්යතුමන්. මේ කාර්යය තවදුරටත් කරන්න එතුමාට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ වෙනුවෙන්. හරි එහෙනම් නවතින්න